හරි අපි එහෙනම් ලෙක්චර් එක පටන් ගමු. 8 වෙනි එක අන්තිම විනාඩියේදී පටපට ගාලා ජොයින් වෙනවානේ. විනාඩියක් දෙන්න. හරි. මම ලෙක්චර් එක පටන් ගන්න කලින් ඔයගලන්ට කරුණු කිහිපයක් කියන්න තියෙනවා. පළවෙනි එක තමයි මේක තමයි අපි කරන අන්තිම ලෙක්චර් එක මේ සෙමෙස්ටර් එකට. ඊට පස්සේ ඊළඟ සෙමෙස්ටර් එකේදී ඔයගලන්ට මම නෙමෙයි උගන්වන්න ඉන්නේ වෙන මැඩම් කෙනෙක් උගන්වන්න ඉන්නේ. එතකොට අපි සහභාගී වෙන අන්තිම ලෙක්චර් එක මේක වෙනවා. ඊට පස්සේ ස්පෙෂල් සිලෙක්ට් වෙන කට්ටියට මම ගොඩක් සබ්ජෙක්ට්ස් ඊට පස්සේ ඉස්සරහට කරන්න ඉන්නවා. එතකොට අපි හම්බ වෙන්න පුළුවන්. නමුත් මේ ෆස්ට් ඉයර් එකේ ෆස්ට් සෙමෙස්ටර් එකේ කරන සබ්ජෙක්ට්ස් වලින් මේකෙන් පස්සේ මේ වීක් එකෙන් පස්සේ ඔයගලන්ට ආයෙ ලෙක්චර්ස් තියෙන්නේ නැහැ. මොකද ඊළඟ වීක් එකෙන් පස්සේ ඔයගලන්ට එක්සෑම්ස් පටන් ගන්නවානේ. ඒ නිසා මේ වීක් එකෙන් අපි ඔක්කොම ලෙක්චර්ස් කන්ක්ලූඩ් කරනවා. එතකොට අද අපි කතා කරන්න ඉන්නේ ප්‍රෝග්‍රෑමින් වලට ආවහම ෆයිල්ස් කොහොමද හැන්ඩල් කරන්න කියන එක. එතකොට මේ සබ්ජෙක්ට් එක නැත්නම් මේ පාර්ට් එක ඔයගලන්ට ගොඩාක් වැදගත් වෙනවා ඔයගලන්ගේ ෆයිනල් ප්‍රොජෙක්ට් එකට. ඔයගලන්ට ෆයිනල් ටයිම් ටේබල් එකක් දැන් හම්බ වෙලා තියෙනවා. අපි ඊයේ හරි පෙරේද හරි මට හරියටම මතක නෑ මේ ටයිම් ටේබල් එක රිලීස් කරා. හැමෝටම ටයිම් ටේබල් එක හම්බුණා නේද? හම්බෙච්ච නැති කට්ටිය ඉන්නා නම් මයික් එක අන්මියුට් කරලා නැත්නම් chat එකේ හරි දාන්නකෝ. බය වෙන්න එපා කතා කරන්න. මම මුකුත් කරන්නේ නෑ. මම බයින්නවත් නෑ කතා කරා කියලා. හම්බෙච්ච නැති කවුරුවත් හැමෝටම හම්බුණාද එහෙනම්? හරි. තාම ළමයි 27 දෙනා ඉන්නේ නේ. හරි. හම්බෙච්ච නැති කවුරු හරි ඉන්නවනේ යාළුවකින් ඉල්ලගන්න. මොකද ඔයගොල්ලන්ගේ groups වල දාන්න කියලා අපි ඒක publish කරා. සහ ඔයගොල්ලන්ට අපේ IT department එකෙත් අද දවසේ හෝ හෙට දවස් ඇතුළත time table එක බලා ගන්න පුළුවන් වෙයි. එතකොට ඒක තමයි පළවෙනි එක. ඔයගොල්ලන්ගේ අද lectures ඉවර වෙනවා. ඊට පස්සේ exams පටන් ගන්න. exam එකේදී ඔයගොල්ලන්ට online quiz එකක් තියෙනවා. පළවෙනි ඒකට date එක ඔක්කොම දාලානේ තියෙන්නේ. ඒ දවසට ඔන්ලයින් ක්විස් එක තියෙනවා. ඔයගලන්ට ඇවිල්ලා ක්විස් එක කරන්න පුළුවන්. එතකොට ක්විස් එක කරන්න කලින් එක්සෑම්ස් වල නිසා දරුවනේ අනිවාර්යෙන්ම හරියටම මතක තියාගන්න ඩේට් එක කීයද, ඩේට් එක කවද්ද, ටයිම් එක කීයද කියන එක අනිවාර්යෙන්ම මතක තියාගන්න. ඊට කලින් ඔයගලන්ගේ ෆෝන් එකකින් නම් ඔයා එක්සෑම් එක කරන්න ඉන්නේ, ලැප්ටොප් එකකින් නම් කරන්න ඉන්නේ. ඒවා charge කරලා තියාගන්න. ඉන්ටර්නෙට් අවශ්‍ය නිසා ඒවට ඩොන්ගල් එකක් පාවිච්චි කරනවා නම් ඒවට පුළුවන් නම් 50 හරි කාඩ් එකක් දාලා අපකද data ගොඩාක් යන්නේ නැති වෙන විදිහට තමයි අපි ওই platform එක හදලා තියෙන්නේ ඔයගලන්ට පාවිච්චි කරන්න. ඒ නිසා ඒවා ගැන ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ඔයගලන්ගේ connectivity internet connection සමහරලාට ඔයගලන්ගේ ගෙදර තැනකට හොඳට connection එක තියෙනවා, සමහර තැනකට නැති වෙනවා. ඒ නිසා ඒ වගේ දේවල් හොඳට carefully වැඩ කරන්න. මොකද මේක ඔයගලන්ගේ පළවෙනි exam එකනේ. ඒ නිසා මොනවත් ප්‍රශ්නයක් ඇති කරගන්න නැති වෙන විදිහට ඒ ටික හරියට බලලා වැඩ ටික කරගන්න. එතකොට ඉන්ටර්නෙට් තියෙන වෙලාව ඒ ටික හරියට බලලා දැන් සංචරණ සීමාවක් නැති නිසා හරියට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ගන්න පුළුවන් තැනකට ගිහිල්ලා එක්සෑම් එකට පාටිසිපේට් වෙන්න. එතකොට ඔයගලන්ට සාමාන්‍යයෙන් විනාඩි 20ක් විතර වින්ඩෝ එකක් හම්බ වෙන්නේ. උදාහරණයක් විදිහට අපි 9ට නම් ලෙක්චර් මේ එක්සෑම් එක පටන් ගන්නෙ. මම හිතන්නේ 10ට දාලා තියෙන්නේ. 10ට පටන් ගන්නවා නම් 10 ඉඳන් 10:20 වෙනකන් ඔයගලන්ට පුළුවන් එක්සෑම් එක ස්ටාර්ට් කරන්න. හරිද? ස්ටාර්ට් කරන්න විතරයි ස්ටාර්ට් කරන්න පුළුවන් 10 ඉඳන් 10:20 වෙනකන්. ඊට පස්සේ කාටවත් ඇවිල්ලා ස්ටාර්ට් කරන්න බෑ. එතකොට 10 ඉඳන් 10:20 වෙනකන් ස්ටාර්ටින් පීරියඩ් එක තියෙන නිසා ඒ අතරතුරේ කවුරු හරි ආවොත්, ඒ කියන්නේ 10ත් 10:20ත් අතර කෙනෙක් ආවොත් එයාට පැයක් කාල සීමාවක් හම්බ වෙනවා එක්සෑම් එක කරන්න. සාමාන්‍යයෙන් සුපුරුදු පරිදි අපි වෙනදාට කරේ එක්සෑම්ස් මේ ටෙස්ට් මොඩ්ස් එකෙන් අන්න ඒ විදිහටම තමයි ඔයගලන්ට මේකත් කරන්න තියෙන්නේ. එතකොට ඒවා හරියට බලලා පාඩම් කරලා, මොකද මේ normal paper එකක් ඔයගලන්ට හම්බ වෙන්නේ. ගොඩක් ලේසිත් නෑ, ගොඩක් අමාරුත් නෑ. ඒ නිසා ඒවට හරියට සූදානම් වෙලා ඉන්න ඒ පේපර් එකට. ඊට පස්සේ ෆයිනල් ප්‍රොජෙක්ට් එකක් ඔයගලන්ට දෙනවා. ඒකෙන් වැඩි ලකුණු ප්‍රමාණයක් ඒකෙනුත් හම්බ වෙනවා. එතකොට ඔයගොල්ලෝ මේ ප්‍රොජෙක්ට් එකත් හරියටම කම්ප්ලීට් කරන්න ඕන. ඒ ප්‍රොජෙක්ට් එක කොහොමද කරන්නේ, මොනවද ඒකේ ඉන්ක්ලූඩ් වෙන්න ඕන කියන ගයිඩ්ලයින් එකක් මම අද හෝ හෙට දවස් ඇතුළත පබ්ලිෂ් කරනවා. නමුත් අද ලෙක්චර් එකේදී මම ඒක ගැන කතා කරනවා ලෙක්චර් එක ඉවරුණාට පස්සේ. ඒ නිසා එතෙන්දී ඔයගලන්ට ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් මේ පිළිබඳව. එහෙනම් මම හිතනවා දැනට ඔයගලන්ට ඉෂුව එකක් නැතුව ඇති කියලා. අපි මේ ලෙක්චර් එක ඉවරුණාට පස්සේ ඒක ගැන අපෝ කතා කරන නිසා ප්‍රශ්නයක් තියෙනවා නම් දැනට ඒක පොඩ්ඩක් ලියලා හරි තියාගන්න.
අපි උන්නාට පස්සේ කතා කරමු. එතකොට අද අපේ 12 වෙනි ලෙක්චර් එක තියෙන්නේ introduction to programming එකේ. අපි මෙච්චර දවසක් Python වල සෑහෙන දේවල් ප්‍රමාණයක් පිළිබඳව කතා කරා. නමුත් ගිය සතියේ මම කිව්වා මේ සතියේ අපි කතා කරන්න ඉන්නේ tuples ගැන කියලා. නමුත් faculty decision එකක් නිසා ඉක්මනට exams ආපු නිසා tuples ගැන කතා කරනවට වඩා ඔයගලන්ගේ final exam එකටද හැම දෙයකටම අදාළ වෙන file handling part එක තමයි අද අපි කතා කරන්න යන්නේ. එතකොට අපි මුලින්ම බලමු මොනවද මේ files කියන්නේ කියලා computer එකක. A computer file is a computer resource for recording data in a computer storage device. කියන්නේ අපේ මේ computer resource එකක data නැත්නම් අපේ මේ file එකක් කියන්නේ computer resource කියන්නේ computer resource එකක් අපේ data store කරලා නැත්නම් data record කරලා storage device එක store කරලා තියාගන්න. Just as words can be written to paper, we can so can data be written to a computer file. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කොලයක් අරන් දෙයක් ලියනවා වගේම අපිට පුළුවන් මේ computer file එකක මේ data write කරන්න. එතකොට data write වෙද්දී විවිධ ආකාරයෙන් write වෙන්නේ. නමුත් ඔයාගේ user interface එකේදී එහෙම පේන්නේ නැහැ. ඇයි ඒ පේන්නේ නැති වෙන්නේ හේතුව? මොකද user interface එකක් හැම වෙලේම user understandable වෙන විදිහට තමයි තියෙන්නේ. ඊට පිටිපස්සෙන් තමයි වෙන හැමදේම සිද්ධ වෙන්නේ. එතකොට මේකේ data write කරාට අපි අද data මේ files හදනවා. එතෙන්දී ඔයගලන්ට පෙනේ අපි සාමාන්‍ය ඉංග්‍රීසි පාවිච්චි කරන්නේ. නමුත් එතෙන්දී එහෙම පාවිච්චි කරාට කොයි වෙලේවත් හිතන්න එපා ඔය විදිහටම තමයි save වෙන්නේ කියලා. ඕක සාමාන්‍යයෙන් අපි binary file එකක් විදිහට save කරන්න පුළුවන්. ඒක file format එකෙන් format එකට save කරන විදිහ වෙනස් වෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ side එකෙන් save කරන විදිහ නෙමෙයි. OS එකෙන් ඔබ නැත්නම් operating system එකෙන් ඒක manage කරන විදිහ වෙනස් වෙනවා. ඒක හැම file එකකම කොහොමද වෙන්නේ කියලා දැනගන්න අවශ්‍ය නැහැ. නමුත් සමහර files වල ඔයගොල්ලෝ text file එකක් නැත්නම් docx එකක් කියන්නේ document files වල ඒ වගේ ඒවා චුට්ටක් දැනගෙන ඉන්න මොන වගේද data save වෙන්නේ කියන එක. ඊට පස්සේ තුන්වෙනියට කියනවා files can be edited and transferred through the internet on a particular computer system. කියන්නේ අපිට මේ අපිට මේ තියෙන files transfer කරන්න පුළුවන් through the internet නැත්නම් අපිට මේ එක drive එකකින් ඉඳන් තව drive එකකට transfer කරන්න පුළුවන්. ওই විදිහට අපිට මේ data transfer කරද්දිත් අපි මේ ෆයිල් භාවිතා කරනවා. ෆයිල් type එතකොට මේ ෆයිල්ස් වලට ආවහම හතරවෙනි එකට කියන්න කලින් ෆයිල්ස් වලට ආවහම අපි ෆයිල්ස් වල කතා කරන ප්‍රධානතම දෙයක් තියෙනවා. ඒක තමයි මේ ෆයිල් එක type එක කියන්නේ මොකක්ද කියලා. A file type is the name given to a specific kind of file. For an example, a Microsoft Word document and a Adobe Photoshop document are two different file types. නේ? අපි උදාහරණයක් විදිහට ගත්තොත් Microsoft Word එකේ ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඔයගොල්ලෝ හැමෝම words පාවිච්චි කරලා තියෙන විදිහ දන්නවා. ඔයගොල්ලෝ ෆයිල් එකක් සේව් කරොත් කොහොමද ෆයිල් එක සේව් වෙන්නේ? ඔයා දෙන නම .docx නේ. ඒ කියන්නේ docx කියන එක තමයි මේ විදිහට ෆයිල් එක සේව් වෙන්නේ නේ. එතකොට මම මෙතන උදාහරණයක් විදිහට thesis.docx කියලා ෆයිල් එක හදලා තියෙනවා. මේක Word ෆයිල් එකක්. ඒ Word ෆයිල් එක හැදිලා තියෙන්නේ මම දීලා තියෙන නම .docx ඒ කියන්නේ මේක document file එකක්. නැත්නම් මේ Microsoft Word එකෙන් හදන document file එකක්. එතකොට මේ specific file type එකෙන් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ files පාවිච්චි කරද්දි දන්නවා මේක docx file එකක්. ඒ කියන්නේ මේක Microsoft Word එකට අයිති file එකක් කියලා. PPT කියලා දැක්කොත් ඔයගොල්ලෝ දන්නවා PowerPoint එකට අයිති එකක් කියලා. නේ? ඒ වගේ ඔයගලන්ට විවිධ ආකාරයේ ෆයිල් ටයිප්ස් දක්නට ලැබෙනවා. එතකොට Photoshop වලට ආවම PSD කියලා ෆයිල් ටයිප් එකක් තියෙනවා. සමහරලාට images වලට ආවම JPG තියෙනවා, PNG තියෙනවා, GIF තියෙනවා, එක එක වර්ගයේ ෆයිල් ටයිප්ස් තියෙනවා. ඒ වගේම තමයි අපි තව ඔයගලන්ට ලබන අවුරුද්දේදී අපි කතා කරනවා JSON කියලා ෆයිල් ටයිප් එකක් තියෙනවා. ඊට පස්සේ TXT ෆයිල් ටයිප් එක ඔයගොල්ලෝ හැමෝම දන්න ටෙක්ස්ට් ෆයිල් එක. ඔය වගේ විවිධ ආකාරයේ ෆයිල් ටයිප් තියෙනවා. හැබැයි අපි මේ ගන්න softwares හැම එකටම මේ හැම ගන්න softwares ගත්තාම ඒ හැම software එකටම බෑ මේ හැම ෆයිල් එකක්ම read කරන්න. උදාහරණයක් විදිහට Microsoft Word එකේ image එකක් input කරන්න පුළුවන් නේ. Word එකේ Word file එකට ඔයාලට input මේ image එකක් දාන්න පුළුවන් නේ. නමුත් ඔයාලට Word එකකින් image එකක් read කරන්න බෑනේ. ඒ කියන්නේ ඔයාලට docx file එකක් read කරන්න පුළුවන්. නමුත් ඔයාලට image එකක් හරියටම read කරලා පෙන්වන්න බෑ. මොකද ඒක මේ read කරනවා කියන එක support කරන්නේ document එකට read කරලා image එක දාන එක support කරනවා. නමුත් document එකක් නැතුව නිකම් image එක read කරන එක support කරන්නේ නැහැ.
ඇයි ඒ සපෝට් කරන්නේ නැත්තේ? ඒ ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙන්නේ එහෙම සපෝට් කරන්නේ නැති වෙන විදිහට. එතකොට අපි ප්‍රෝග්‍රෑම් එකක් හදනවා නම් අපිට අවශ්‍ය ප්‍රෝග්‍රෑම් එකක් හදනවා නම් අපිට අවශ්‍ය නම් අපේම ෆයිල් ටයිප් එකක් නැත්නම් අපේම ෆයිල් ටයිප් එකක් අපිට හදා ගන්න පුළුවන්. නමුත් අපි මේ ලෙවල් එකේදී අපේ ෆයිල් ටයිප්ස් හදන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ෆයිල් ටයිප් එකක් හදනවා කියන එකත් එහෙම ලේසි නැහැ. ඒකටත් ගොඩක් දේවල් කරන්න ඕන. නමුත් අපි මේ ලෙවල් එකේදී නැත්නම් මේ ෆස්ට් ඉයර් එකේදී අපි සාමාන්‍යයෙන් හැම වෙලේම වගේ පාවිච්චි කරන්නේ මෙන්න මේ කියන .txt කියන ෆයිල් එක. txt කියන්නේ text කියන එකේ e එක නැතුව තමයි අපි txt කියලා ෆයිල් නේම් නැත්නම් ෆයිල් ටයිප් එක දාලා භාවිතා කරන්නේ. එතකොට මේක තමයි අපි ෆයිල් එකක් කියලා කියන්නේ. සහ මේකට ෆයිල් එකක් ගත්තාම ෆයිල් එකේ නේම් එක තියෙනවා. ඒ වගේම ප්‍රධානතම දෙයක් දැක්ක ගමන් අපි දකින ෆයිල් එකේ ටයිප් එක තියෙනවා. එහෙනම් ඕක තමයි පළවෙනියටම අපි කතා කරන්නේ files ගැන. ඊට පස්සේ අපි files ගැන continue කරොත් අපිට කියනවා not all files can be not ready, it should be read by all programs. As an example, Microsoft Word can read word-related files such as docx, txt, htm කියන්නේ html වල එන මේ type එක. ඒ වගේම තමයි Adobe Photoshop can read image files which have extensions such as png, jpeg, gif, these kind of file types. කියන්නේ අපිට එක එක programs වල එක එක file types තමයි support කරන්නේ. All these programs have been generated, all these files have been generated by software which were developed using languages such as Python, C++, C# ඔය වගේ languages භාවිතා කරලා. එතකොට මේ programs ඔක්කොම හදලා තියෙන්නේ. දැන් Microsoft Word එක ගත්තොත් නැත්නම් Photoshop ගත්තොත් ඔය වගේ ඔය වගේ softwares හදලා තියෙන්නේ කොහොමද? මේ software generate කරලා තියෙන්නේ මේ වගේ languages භාවිතා කරලා. එතකොට මේ language එකක් භාවිතා කරලා අපිටම අපේම හැම දෙයක්ම කරගැනීමේ නැත්නම් අපේම software එකක් develop කරගැනීමේ හැකියාව පවතිනවා. ඒක කරන්නේ කොහොමද කියන එක තමයි අපි මෙච්චර සති ගාණක් තිස්සේ කතා කරේ. ඒකට අවශ්‍ය fundamentals ටික. දැන් ඕගලන්ට දෙන්නේ ඔය fundamentals ටික ඔක්කොම ඔළුවේ තියාගෙන program එකක් generate කරන විදිය. හරිද? හරි. ඊට පස්සේ අපි කතා කරන්නේ අපි කියනවා handling these files handling these type of files in a program will be called as file handling. ඒ කියන්නේ අපිට මේ files handle කරන්න පුළුවන් නැත්නම් අපි මේ files read කරන්න පුළුවන්, files write කරන්න පුළුවන්, ඔය හැම දෙයක්ම කරන්න පුළුවන්. අන්න ඒ කරන දේට අපි කියනවා file handling කියලා. එතකොට අද දවසේ අපි කතා කරන්න යන්නේ මෙන්න මේ file handling කොහොමද Python වලදී කරන්නේ කියන එක. File handling is the managing of data in a file using a program. As the diagram shows, a file can handle different type of operations. මේ diagram එකේ පෙන්නන විදිහට ඔයාලට පේනවා file handling වලට ආවහම නැත්නම් මේ file handling operations වලට ආවහම මේ file handling operations වර්ග ගණනාවක් තියෙනවා. මේ එකක්වත් ඔයගොල්ලෝ කටපාඩම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඔයගොල්ලෝ පාවිච්චි කරන්න ඕන. ෆයිල් එක ඕපන් කරන්නේ කොහොමද? රීඩ් කරන්න, රයිට් කරන්න, append කරන්න, ස්ප්ලිට් කරන්න, ක්ලෝස් කරන්න, rename, remove විවිධ වර්ගයේ ෆයිල් හැන්ඩලින් ඔපරේෂන්ස් තියෙනවා. ඒ නිසා ඔයගලන්ගේ ෆයිනල් ප්‍රොජෙක්ට් එකට කලින් මේ ලෙක්චර්ස් ඉවර වුණාට පස්සේ මම හිතනවා ගොඩක් කට්ටිය මේක කරන්න ඇති කියලා. මම හැමෝටම කරන්න කියලා කියනවා. මේ ලෙක්චර් එකේදී දෙන මේ එක්සර්සයිසස් කරන්න, ඒ වගේම තමයි මේ වගේ කියලා දෙන ඒවා try කරලා බලන්න. එතකොට ඔයගලන්ට ආපහු අන්තිම මේ අපේ ෆයිනල් ප්‍රොජෙක්ට් එකේදී හිර වෙලා දඟලන්න දෙයක් නැහැ. මොකද ඔයගලන්ට ලේසියෙන්ම මේ දේවල් දන්න නිසා, පාවිච්චි කරලා තියෙන නිසා ලේසියෙන්ම වැඩ ටික කරගන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනියට කියනවා usually before you do anything to a file you have to check whether it exists, whether it is readable and writable, only if you are planning to write to the file. ඒ කියන්නේ ඔයා සාමාන්‍යයෙන් දැන් අපි කියවනේ ෆයිල් එකක් හැන්ඩල් කරන්න පුළුවන් කියලා. ඔය ෆයිල් එකක් හැන්ඩල් කරන්න කලින්, හරිද? ෆයිල් එකක් හැන්ඩල් කරන්න කලින් ඔයා මොකක්ද කරන්න ඕන? ඔයා බිස්කට් පැකට් එකක් කඩන්න කලින් ඔයා මොකද්ද කරන්න ඕනේ? බිස්කට් පැකට් එක උතන තියෙනවද කියලා බලන්න ඕනේ. බිස්කට් පැකට් එක තියෙනවා නම් තමයි ඔයාට බිස්කට් පැකට් එක කඩලා බිස්කට් එකක් කන්න පුළුවන්. නේ? අන්න ඒ වගේ ඔයාට ෆයිල් එකක් හැන්ඩල් කරන්න අවශ්‍ය නම්, ෆයිල් එකක් ඕපන් කරන්න, රීඩ් කරන්න, රයිට් කරන්න අවශ්‍ය නම් ඊට කලින් ඔයා කරන්න ඕනේ ඒ ෆයිල් එක ඔයාට අවශ්‍ය තැන තියෙනවද කියලා චෙක් කරලා බලන්න ඕන. Using all what we learned so far, we can be used to do the necessary. අපි මේ කරලා තියෙන හැම දෙයක්ම පාවිච්චි කරලා අපිට පුළුවන්
අපිට මේ අවශ්‍ය දේ කරගන්න ඒ ෆයිල් එක තියෙනවද කියලා බලන්න. ෆයිල් එක තියෙනවා නම් අපිට පුළුවන් ඒ ෆයිල් එක ඕපන් කරලා රයිට් කරන්න. ෆයිල් එක නැත්නම් අපිට ෆයිල් එක හදලා රයිට් කරන්න පුළුවන්. විවිධ දේවල් කරන්න පුළුවන්. එහෙනම් අපි මුලින්ම බලමු අපේ මේ ඩිරෙක්ටරි එක නැත්නම් මේ ෆයිල් ඩිරෙක්ටරි එක කියන්නේ මොකක්ද? සහ මේ ඩිරෙක්ටරි එකේ අපි ෆයිල්ස් මැනේජ් කරන්නේ කොහොමද කියන එක. Preparing the directory. Applications, programs should not store files anywhere they can. පළවෙනියටම කියනවා ඔයා සාමාන්‍යයෙන් software එකක් ගත්තාම අපේ මෙතන ඉන්න හැමෝම software පාවිච්චි කරනවානේ. software එකක් ගත්තාම ඔයා දැකලා තියනවාද ඒ software එකට අදාළ අපි Word ගමුකෝ. Word එකට අදාළ Photoshop ගන්නවා නම් Photoshop වලට අදාළ ෆයිල් කොහේ හරි තැන් වල save වෙලා තියෙනවා. ඒ save වෙලා තියෙනවා නම් save වෙලා තියෙන්නේ කොහොමද? ඔයා ඒක එතන save කරන්න අවශ්‍යයි කියලා decision එකක් අරන් තියෙන නිසා. නේ? නමුත් ඒ program එකෙන් ෆයිල් එකක් හදනවා නම් ඒ ෆයිල් එක හැදිලා තියෙන්නේ කොහෙද? ඒ ෆයිල් එක හැදිලා තියෙන්නේ එයාට specific location එකක විතරමයි. ඒ location එකේ තමයි මෙයා එයාගේ ඔක්කොම ෆයිල් ටික handle කරන්නේ. උදාහරණයක් විදිහට ඔයා පොඩ්ඩක් ගිහිල්ලා බලන්න Windows computers නේ මං හිතන්නේ හැමෝ ගාවම තියෙන්නේ. ඔය හැමෝටම Windows computers තියෙනවා නම් ගිහිල්ලා චුට්ටක් බලන්න C එකේ මට ෆෝල්ඩර් එකේ නම හරියටම මං හිතන්නේ program files එන්න ඕන මේ ෆෝල්ඩර් එකේ නම C එකේ program files වල මං වැරදි නම් පොඩ්ඩක් කියන්න මට Windows වල නම් ඒක හරියටම මතක නැහැ. C එකේ program files වලට ගිහිල්ලා බලන්න ඔයා install කරපු files install කරපු softwares වලට අදාළ ඒ software වලට අදාළ folders හැදිලා තියෙනවා. උදාහරණයක් විදිහට Microsoft නම් Microsoft එකෙන් හදපු Microsoft Word එක install කරලා තියෙනවා නම් Microsoft කියලා folder එකක් හැදිලා තියෙනවා. ඒ folder එක ඇතුළට ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන් Word එකට අදාළ files තියෙනවා, PowerPoint එකට අදාළ files තියෙනවා. ඔන්න ඔය විදිහට ඒගොල්ලෝ ඔය files හැමදේම හැමතැනම save කරන්නේ නැතුව එයාට අවශ්‍ය නැත්නම් එයාට specific location එකේ විතරක් save කරගෙන ඉන්නවා. ඔය save කරගෙන ඉන්න තැන විතරයි මෙයා මේ හැම දෙයක්ම handle කරන්නේ. ඒ තැනදී තමයි මෙයාගේ ඔක්කොම ෆයිල් ටික තියෙන්නේ. එතන තමයි එයා ෆයිල් ඔක්කොම manage කරන part එක සිද්ධ කරන්නේ. නැතුව එයා වෙන කොහෙවත් ඔයාගේ desktop එකේ එකපාරට ෆයිල් මතුවෙන්නේ නැහනේ. ඇයි එහෙම මතුවෙන්නේ නැත්තේ? ෆයිල් මතුවෙන්නේ නැති වෙන්න හේතුව තමයි මේ programs හදලා තියෙන්නේ. මේ programs හදලා තියෙන්නේ හැම ෆයිල් තැන් වල දාන්න නෙමෙයි. ෆයිල් අදාළ තැන අදාළ විදිහට තියන්න තමයි හදලා තියෙන්නේ. As you already aware, in Windows, almost all the system files are located in the system32 folder. මේ system එකට අදාළ නැත්නම් Windows operating system එකට අදාළ ඔක්කොම files කොහෙද save වෙලා තියෙන්නේ? Files save වෙලා තියෙන්නේ ඔයගේ system32 කියන folder එකේ. ඒක C එකේ Windows යටතේ system32 මට මතක විදිහට තියෙන්නේ. ඒකේ තමයි ඔයාගේ සිස්ටම් එකට අදාළ සියලුම ෆයිල් සේව් වෙලා තියෙන්නේ. නැත්නම් ඔයාගේ සිස්ටම් එකට අදාළ මේ රැන්ඩම් ෆයිල්ස් කොහෙවත් ඔයාගේ තැන් වල මතුවෙන්නේ නැහනේ. ඇයි ඒ? එයාට අදාළ තැන විතරයි එයා ඔක්කොම හැන්ඩල් කරන්නේ. ඒක හොඳ ප්‍රෝග්‍රෑමින් ස්ටෑන්ඩඩ් එකක්. ඒක අනිවාර්යෙන් ඕගොල්ලෝ කළ යුතුම දෙයක් වෙනවා. හරිද? Application related data are stored in the program files folder. Otherwise, in the program, you should prepare a location to store files as well. ඒ කියන්නේ ඔයාගේ files නැත්නම් ඔයා program එකක් install කරොත් ඒක program files වල හදනවා අපි සාමාන්‍යයෙන්. නමුත් මේකෙදි අපි මෙතන programs අපි සාමාන්‍යයෙන් පොඩි script එකක් ලියලානේ ඒ script එකන run කරන්නේ. ඒ වගේ තැන්වලදී ඔයාට හැම අවශ්‍යතාවයක් නැහැ program files වල file save කරන්න. නමුත් අඩුම ගානේ ඔයා ඉන්න current directory එකේ ඔයා ඒ file save කරන්න අත්‍යවශ්‍ය වෙනවා. තැන් වල save කරන්න නැතුව ඒ directory එකේ අදාළ තැන විතරක් ඒ file එක save කරන්න වෙනවා. එතකොට දැන් ඔයගලන්ට තියෙන ප්‍රශ්න කිහිපයක් මම කියන්නම්. පළවෙනි එක තමයි මොකද්ද දෙයියනේ මේ directory කියන්නේ? directory එක කියන එක මම නම් දන්නේ නැහැ කියලා. ඒක තමයි පළවෙනි එක. දෙවෙනි එක තමයි අපි කොහොමද ඔය file එක save කරන්නේ? ඒකට මොනවා හරි නීතියක් තියෙනවද? ඔක දෙවෙනි ප්‍රශ්නයක්. ඊට අමතරව ප්‍රශ්නයක් තියෙනවා නම් chat එකේ දාන්න ප්‍රශ්නයක් නැහැ. මම පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ දෙන්නම්. මෙතන කියනවා for now you can use the current directory where you run your program. Example your document folder. අපි current directory එක කියලා කියන්නේ දරුවනේ සාමාන්‍යයෙන් ඔයා program එක run කරන location එක තියෙනවනේ.
උදාහරණයක් විදිහට ඔයාගේ මේ ડોකියුමන්ට් ෆෝල්ඩර් එක තියෙනවානේ. කියන්නේ C එකට ගිහිල්ලා C එකේ යූසර්ස්ලා යටතේ ඔයාගේ යූසර් යටතේ ඔයාගේ ડોකියුමන්ට්ස් කියලා ෆෝල්ඩර් එකක් තියෙනවානේ. ඒ ෆෝල්ඩර් එකේ ඇතුලේ ඔයා තව ෆෝල්ඩර් එකක් හදලා ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක රන් කරනවා නම් අන්න ඒක තමයි ඔයාගේ කරන්ට් ඩිරෙක්ටරි එක. හරිද? උදාහරණයක් විදිහට ඔයාගේ කරන්ට් ඩිරෙක්ටරි එක කියන්නේ ඔයාගේ ලොකේෂන් එක. නැත්නම් ඔයාගේ ඇඩ්‍රස් එක. ලොකේෂන් ඇඩ්‍රස් එක. උදාහරණයක් විදිහට ඔයා කැම්පස් එකේදී වැඩ කරද්දී මොකක්ද ඔයාගේ ලොකේෂන් එක? ඔයාට GPS ලොකේෂන් එකකුත් තියෙනවා. ඊට අමතරව ඔයාට ඇඩ්‍රස් එකකුත් තියෙනවානේ. එතකොට කැම්පස් එකේ වැඩ කරද්දී කැම්පස් එක තමයි එතකොට කැම්පස් එකේ ඇඩ්‍රස් එක එන්නේ කොහොමද? University of Sri Jayawardhanapura ගංගොඩවිල නුගේගොඩ ශ්‍රී ලංකා. නේ? ඔන්න ඔය විදිහට තමයි ඒකේ ඇඩ්‍රස් එක එන්නේ. ඒ වගේම ඔයා ෆෝල්ඩ් එකක වැඩ කරනවා නම් ඔයා ඩෙස්ක්ටොප් එකේද Word මේ ඩොකියුමන්ට්ස් වලද ඩවුන්ලෝඩ්ස් වලද කොහේ හරි ෆෝල්ඩ් එකේ වැඩ කරනවා නම් අන්න ඒ ෆෝල්ඩ් එකටත් ලිපිනයක් තියෙනවානේ. අන්න ඒ ලිපිනය තමයි අපි කියන්නේ මෙතන කරන්ට් ඩිරෙක්ටරි එක කියලා. ලිපිනයට නෙමෙයි. නමුත් ඒ වැඩ කරන තැනට තමයි ඔයාගේ කරන්ට් ඩිරෙක්ටරි එක කියලා කියන්නේ. උදාහරණයක් විදිහට මම ඒක පොඩ්ඩක් ඔයගලන්ට පෙන්නන්නම්. සාමාන්‍යයෙන් අපිට කරන්ට් ඩිරෙක්ටරි එක මම ටර්මිනල් එකේ කරලා පෙන්නන්නම්. මේක ඔයගලන්ට Linux කම්පියුටර් එකක් තියෙනවා නම් නැත්නම් Linux ඔපරේටින් සිස්ටම් එක කවුරු හරි ඉන්ස්ටෝල් කරන් ඉන්නවා නම් කරන්න පුළුවන්. Windows වල නම් මම හිතන්නේ මේක වැඩ කරන්නේ නැහැ. මට පුළුවන් දැනට මගේ කරන්ට් ඩිරෙක්ටරි එක මොකක්ද කියලා බලන්න. දැන් ඔයගලන්ට පේනවා මම දැන් මගේ මෙතන කරන්ට් ඩිරෙක්ටරි එක බැලුවොත් ඒකේ කරන්ට් ඩිරෙක්ටරි එක මට පෙන්වන්නේ මගේ කරන්ට් ඩිරෙක්ටරි එක කියලා user/ කියලා මගේ නම. ඒක තමයි මගේ කරන්ට් ඩිරෙක්ටරි එක. මම මේක පොඩ්ඩක් ගිහිල්ලා බලන්න ડોකියුමන්ට්ස් වලට. මගේ ડોකියුමන්ට්ස් ෆෝල්ඩර් එකට මම ගියොත් ඊට පස්සේ ගිහිල්ලා මම කරන්ට් ඩිරෙක්ටරි එක බැලුවොත් ඔයාලට පේනවා දැන් මගේ ඩිරෙක්ටරි එක මගේ ඇතුලේ මගේ account එක ඇතුලේ තියෙන ડોකියුමන්ට්ස් වලට වෙනස් වෙලා තියෙනවා. එතකොට ඔය විදිහට ඔයාට ඔයා දැන් ඉන්නේ කොතනද කියලා බලන්න පුළුවන් සහ අන්න ඔය ඉන්න තැනට තමයි අපි කියන්නේ ඔයාගේ කරන්ට් ඩිරෙක්ටරි එක කියලා. එහෙනම් ඔයාට පුළුවන් Windows වලත් ඔයා දැන් කොතනද ඉන්නේ කියලා බලා ගන්න. Windows වල ඒකට අදාළ command එක පාවිච්චි කරලා. චුට්ටක් මට විනාඩියක් දෙන්න මම හරියටම කියන්නේ Windows වල මොකක්ද මේ command එක කියලා. මං හිතන්නේ ඔයගොල්ලෝ CD කියලා ටයිප් කරාට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් දැන් ඉන්න ඒ කියන්නේ CD කියලා විතරක් ටයිප් කරලා චුට්ටක් බලන්න එක වැඩ කරනවද කියලා මට ඒක චෙක් කරන්න නම් විදිහක් නැහැ Windows එකක් නැති නිසා. ඒක චුට්ටක් බලන්න ඒක කියලා තියෙන විදිහට ඒ විදිහට පුළුවන් ඔයගලන්ගේ කරන්ට් ඩිරෙක්ටරි එක නැත්නම් මේ කරන්ට් ලොකේෂන් එක හොයා ගන්න. නැත්නම් Python වලින් අපි කරන විදිහත් චුට්ටකින් මං කරලා පෙන්නන්නම්. කොහොම හරි ඔය දැන් ඔයා ඉන්න තැනට නැත්නම් මේ ෆෝල්ඩ් එකට තමයි අපි කියන්නේ කරන්ට් ඩිරෙක්ටරි එක කියලා. එතකොට අපි සාමාන්‍යයෙන් අපි ප්‍රොජෙක්ට් එකක් පටන් ගද්දී අන්න හරි නියමයි සංජය. CD කියලා ටයිප් කරලා පුළුවන් කියලා කියනවා. ඒ වගේ ඔයගොල්ලෝ කරලා බලන්න අනිවාර්යෙන් මේක ලෙක්චර් එක කරන ගමන්. එතකොට ඔතෙන්දී අපේ මේ කරන්ට් ඩිරෙක්ටරි එකට ඔයාගේ කරන්ට් ඩිරෙක්ටරි එකේ ඔයා ප්‍රොජෙක්ට් එක හදනවා නම් ඔන්න ඔය තැනට තමයි අපි කියන්නේ නැත්නම් මේ ප්‍රොජෙක්ට් එකේ පළවෙනි ෆෝල්ඩර් එකට තමයි අපි කියන්නේ ප්‍රොජෙක්ට් එකේ root එක කියලා. හරිද? ඒකත් හොඳට මතක තියාගන්න මේ වචනේ ප්‍රොජෙක්ට් එකේ root එක. නැත්නම් අපි root කියනනේ මුලට. ඒක මුල පටන් ගන්න තැන තමයි නැත්නම් මේ root එකට තමයි මේ පටන් ගන්න ෆෝල්ඩර් එක. ඒ තැනට තමයි අපි කියන්නේ ප්‍රොජෙක්ට් එකේ root එක කියලා. එහෙනම් ඔය ප්‍රොජෙක්ට් එක ඇතුලේ නැත්නම් ඔයා අපි හිතමු හදාගත්ත කියලා sample කියලා ප්‍රොජෙක්ට් එකක්. sample කියලා ප්‍රොජෙක්ට් එකක් හදාගත්ත කියලා හිතමුකෝ Python වලින්. එතකොට මේ ප්‍රොජෙක්ට් එකට තමයි අන්නේ ලොකේෂන් එක නැත්නම් මේ ෆෝල්ඩර් එකට තමයි අපි කියන්නේ root folder එක කියලා. root ROOT chat එකේ මම දාන්න root folder එක කියලා. sorry ඒක මම personal message එකක් ඉදිරිය ගියේ. root කියලා කියන්නේ root folder කියලා අපි කියන්නේ අන්න ඔය කියන folder එකට. ඔය වචන ටික හොඳට මතක තියාගන්න.
For the ease of explanation, we will manage folders files in the same directory these Python scripts are running. කියන්නේ මේක දැනට විතරයි ඉස්සරහටදී ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ එක එක තැන් වල folders හදයි. තව second year third year වගේ යද්දි. නමුත් දැනට ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේ scripts නැත්නම් අපි මේ folders දැනට manage කරන්නේ ඔයාගේ මේ main script එක තියෙනවානේ Python main script එක. අන්නේ script එක run වෙන තැනම තමයි. අපි ඒක තවදුරටත් හදද්දී ඔයගලන්ට තේරෙයි අපට සිරි මේක තමයි මෙච්චර වෙලා මේ මිනිස්සයා කියලා තියෙන්නේ කියලා. නම් දැනට මේක තියලා අපි යමු ඊළඟ part එකට. ඒ part එකට යන්න කලින් ඊළඟ part එකේදී අපි කතා කරන්නේ කොහොමද Python මේ input output operations වෙන්නේ කියන එක. ඊට කලින් මම චූටි දෙයක් cover කරලා ඉන්නවා. ඒක cover කරන්න යන්නේ Python modules ගැන. මම හිතන්නේ ගොඩක් කට්ටිය මෙතන ඉන්න හැමෝම වගේ දන්නවා කොහොමද Python module එකක් පාවිච්චි කරන්න කියලා. නමුත් මම ඒක තව චුට්ටක් ඔයගලන්ට explain කරන්නම්. A module is a file containing Python definitions and statements. A module can define functions, classes, and variables. A module can also include runnable code. මොකක්ද ඒ කියන්නේ? module එකක් කියන්නේ අපේ මේ Python ගත්තාම Python module එකක් කියලා අපි හදලා තියෙනවා. අපිට Python modules හදා ගන්න පුළුවන්. අපේ module එකක් කියන්නේ අපි දැනටම predefined කරපු functions නැත්නම් classes නැත්නම් variables store කරලා තියෙන part එකක්. හරිද? ඔය module එකක් දැන් මම ඉස්සරහට කරලා පෙන්නන්නම්. ඔය module එකක් ඔයාලට පුළුවන් Python වලින් කැමති නම් install කරගෙන ඒක install කරගෙන පාවිච්චි කරන්නත් පුළුවන්. නැත්නම් Python වලින් මේ by default දෙන modules උත් තියෙනවා. අපි ඒවත් බලමු. ඒ module එකක් ඔයාගේ මේ script එකට import කරලා ඔයාට භාවිතා කරන්න පුළුවන්. ඒක මම ඊට කලින් මේ අකරි exercise එකත් ඔයගලන්ට කරලා පෙන්නුවා imports ගැන. එතකොට අපි modules ගැන කතා කරලා අපෝ imports ගැනත් කතා කරමු. එතකොට මේ කියන module එකක අපේ මේ definitions නැත්නම් Python definitions and statements include වෙනවා. උදාහරණයක් විදිහට ඔයා ඔය type කරනානේ def කියලා function එකක් type කරලා ඒකේ code එකක් ගහලා ඔයා ලොකු වැඩ කරනානේ. ඔන්න ඔය වැඩ කරන එක ඔයාට වෙනම module එකක් විදිහට save කරගන්න පුළුවන්. එතකොට ඔයා අලුතෙන් දැන් ඔයා හිතන්නකෝ අපි මේ ෆයිල් එක හැදුවා කියලා මොකක් හරි sort කරන්න අඩු එකේ ඉඳන් වැඩි එකට පිළිවෙලට හදාගන්න අපි sort කරනවා කියන්නේ මේ පිළිවෙලට හදාගන්න එක. ඔයගොල්ලෝ sorting දන්නවනේ sort කරන්න ඔයා code එකක් ලියුවා කියලා. අන්නේ code එක ඔයා දැන් module එකක් විදිහට store කරලා තියාගන්න. හරිද? ඔන්න ඔය store කරලා තියෙන module එක ඔයාට පුළුවන් import කරා ඒ function එක directly call කරන්න. එතකොට ඔයාලට ප්‍රශ්නයක් නැහැ ආපහු පාරක් අර කෝඩ් එක ලියන්න ඕනේ නැහැ. ඒක ඔයා දැනටම හදලා තියෙන කෝඩ් එකක් import කරා ඔයාට අවශ්‍ය දේ කරා output එක ගත්තා. ඔය විදිහට ඔයාට ඒක Python modules පාවිච්චි කරන්න පුළුවන්. දැනට තියෙන Python modules උත් හැදිලා තියෙන්නේ ඔන්න ඔය ආකාරයට. එතකොට මෙතන ඔයගොල්ලෝ දන්නේ නැති වචනයක් තිබ්බා classes. ඔයගොල්ලෝ functions ගැන කතා කරා, variables ගැන ඔයගොල්ලෝ දන්නවා. සහ class එකක් කියන්නේ මොකක්ද කියන එක ඔයගොල්ලෝ තාම දන්නේ නැහැ. නමුත් ඒක ගැන worry වෙන්න එපා. classes අපි second year එකේදී කතා කරනවා. මොකද classes ඔයගොල්ලන්ගේ ඊළඟ semester එකේදී classes ගැන brief explanation එකක් යනවා. එතකොට ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් මොකක්ද මේ class එකක් කියන්නේ කියලා. නමුත් second year first semester එකේදී අපි කතා කරනවා class එකක් භාවිතා කරලා class එකක් කොහොමද අපි භාවිතා කරන්න කියලා අපේ coding වලදී. හරිද? second එතකොට මෙතන දෙවෙනියට කියනවා a module allows you to logically organize your Python code. Grouping related code into a module makes the code easier to understand and use. අපි මේ module එකක් හදන්නේ ඇයි? module එකක් හදන්නේ අර මං කිව්ව එකට අමතරව මේ modules ඔයාට ලේසියෙන්ම ඔයාගේ code එක manage කරන්න හේතු වෙනවා. ඔයා හිතන්න හදිස්සියවත් ඔයාගේ code එක තිබ්බා කියලා line 1000ක් දිගට ඔයා ලොකු program එකක් හදනවා. line 1000ක් දිගට code එකක් එනවා. ලොකු program එකක් නෙවෙයි සාමාන්‍ය program එකක්. line 1000ක් එනවනම් line 1000ක් විතර ආවා කියලා හිතමුකෝ. ඔයා ඒ line 1000 කොහොමද manage කරන්නේ? bug එකක් ආවොත් නැත්නම් issue එකක් ආවොත් ඒක manage කරන්න කොච්චර අමාරුද? හතර වටේ ගිහිල්ලා බලන්න ඕනේ හැම තැනම කොහෙන්ද එන්නේ කියලා බලන්න ඕනේ. නමුත් ඔයා modules විදිහට මේක කඩාගෙන තිබ්බනම් error එක ආපු ගමන් ඔයා දන්නවා මෙන්න මේ module එකෙන් ආවේ එහෙනම් module එක ඇතුළට යන්න ඕන. අර code එක ඔයා 1000 තිබ්බ එක දැන් CA කැලි වලට නම් කඩාගෙන තියෙන්නේ. එහෙම හරියටම number of lines එන්නේ නැහැ. උදාහරණයක් විදිහට අපි CA ගමු. CA ඒවා කැලි 10කට කඩාගෙන තියෙනවා නම් එක තැනකින් නම් error එක එන්නේ ඔයා දන්නවා මේක එන්නේ මෙන්න මේ line 100න් කියලා. එතකොට මේ C ඇතුලේ තවත් modules තියෙන්න පුළුවන්. ඔයාගේ මේ code එක ඔයා දන්නෙත් නැතුව ලේසියෙන්ම organize කරගන්න පුළුවන් වෙනවා. ඔයාගේ program එකේ එන්න ලොකු වෙද්දි.
එහෙනම් modules පාවිච්චි කරන්න ප්‍රධානතම හේතුවක් වෙනවා අපිට මේ Python code එක logically organize කරගන්න. ඒ වගේම තමයි අපිට මේ එක එක ඒ කියන්නේ අපිට group කරන්න පුළුවන් එක එක එකම જાතියේ එක එක නෙමෙයි එකම જાතියේ codes අපිට මේ module එකට group කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයා හිතන්න ඔයාට mathematics related code එකක් නම් ඔයා කලින් මේ එක module එකක් තියෙන්නේ. එතකොට mathematics related module එකේදී තියෙන්නේ maths දේවල්. ඒකේ ඔක්කොම ඔයා හදලා තියෙන්නේ maths related. ඊට පස්සේ ඔයා හිතන්න ඔයාගේ file handling කියලා. එතකොට ඔයාගේ වෙනම module එකක් තියෙනවා. මේ module එකේ තමයි ඔයාගේ ඔක්කොම file handling ටික තියෙන්නේ. ඔයාට එතකොට ආය ඔයාගේ main project එක කරද්දි කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා හදාගත්ත ඒවාම ඔයා import කරා, call කරා මේ function එක call කරා, output එක ගත්තා. ආපහු පාරක් code එක ලියලා ඉන්න ඕනේ නැහැ. එතකොට code එක duplicate වෙන එකක් නැති වෙනවා. ඔන්න ඔය නිසා තමයි අපි Python modules පාවිච්චි කරන්නේ. Created module can be imported to your Python program. As an example, you can import Python inbuilt modules such as OS, or you can install modules using pip. මම හිතන්නේ හැමෝම කට්ටිය අහලා ඇති pip කියන්නේ මොකක්ද කියලා. pip කියන්නේ Python package install එකක්. එතකොට Python වලට අලුතෙන් මොනවා හරි ඔයාලට package එකක් install කරගන්න ඕන නම් ඔයාලට මේ pip පාවිච්චි කරන්න පුළුවන් ඒ package එක install කරගන්න. ඒක ගැන මම කියලා දෙන්න යන්නේ නැහැ. මොකද ඕගොල්ලෝ දැනගන්න ඕනේ pip install කියලා ඔයාලට package name එක දෙන්න පුළුවන්. ඔයා අන්න ඒක ගැන ඉගෙන ගන්න ඉන්ටර්නෙට් එකෙන් කොහොමද ඒ දේ කරන්නේ කියන එක. pip කියන package install එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපේ මේ built-in modules උත් තියෙනවා math එක OS වගේ built-in modules අපිට පාවිච්චි කරලා අපේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න පුළුවන්. අපි චුට්ටක් බලමු ඒක ගැන. Python modules, we are continuing that. First one, when you need to import py, ඔයගොල්ලෝ දන්නවා phi කියන්නේ මොකක්ද කියලා. phi කියන අගය ඔයගොල්ලෝ දන්නවා mathematics වල තියෙන phi කියලා අගයක් තියෙනවා. මේ phi කියන අගය ඔයාට import කරගන්න අවශ්‍ය නම් සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ 3.14. නමුත් ඔයාට ඒකේ හරිම අගය ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔයාට ඒක ලේසියෙන්ම ගන්න පුළුවන්. මෙන්න මේ math module එක import කරලා. math කියන module එක ඔයගොල්ලෝ දන්නවා Python වල inbuilt module එකක්. ඔයාට ඒක අමතරව install කරන්න අවශ්‍යතාවයක් නැහැ. pip කියන package install එක පාවිච්චි කරලා ඔයා අර මේ සාමාන්‍යයෙන් ඔයා software එකක් download කරලා install කරන්නේ. ඒ වගේ pip එක පාවිච්චි කරලා softwares install කරන්න පුළුවන් Python වලට Python environment එකට. එහෙම අවශ්‍යතාවයක් නැහැ. මේ math කියන එක ඔයාට free මේක built-in module එකක් විදියට ලබා දෙන්නේ. එහෙනම් අපි චුට්ටක් බලමු කොහොමද මේක පාවිච්චි කරන්නේ කියලා. මට පුළුවන් කට්ටියට පේනවා ඇති කියලා මම හිතනවා. ඕනෑමකට වඩා පේනවා ඇතිනේ. import math කියලා මට පුළුවන් math එක import කරගන්න. import කරාට පස්සේ මට පුළුවන් මේ math එක print math එකේ තියෙන phi කියන අගය නැත්නම් මේ phi කියන අගය මට print කරලා පෙන්වන්න පුළුවන්. ඒ සඳහා මම දානවා value of phi is equal to කියලා මේකේ phi එකේ අගය. කොහොමද ගන්නෙ? math.py කියලා මට මේක ගන්න පුළුවන්. එතකොට මම මේක run කරොත් ඔයාලට පේනවා මට කියනවා value of py is equal to කියලා මෙතන value එක. නේ? අන්න ඔය විදිහට අපිට පුළුවන් අපිට අවශ්‍යතාවයක් තියෙනවා නම් අපිට මේ module එක import කරගන්න. ඒ වගේම තමයි අපිට import කරගන්න module එකක් වෙනත් නමකින් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි import කරනවා math එක as m කියලා. එතකොට මම math කියලා නෙමෙයි පාවිච්චි කරන්නේ. import math as m නේ. එතකොට මම ගන්නෙ m.py කියලා. මේක run කරොත් ඒත් ඔයාලට එකම උත්තරේ තමයි ලැබෙන්නේ. එහෙනම් අපි math එකට වෙනත් නමක් දීලා තමයි මෙතෙන්දී ඒක භාවිතා කරේ. තුන්වෙනි විදිහක් තියෙනවා import only the necessary functions attributes into without importing the whole. ඒ කියන්නේ ඔයා මේක import කරද්දී තියෙන ඔක්කොම import කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාට අවශ්‍ය දේ පමණක් import කරගන්න පුළුවන්. කොහොමද ඒක import කරන්නේ? අපි එතකොට කියනවා from math import py. ඔයා කියනවා math එකෙන් py මට import කරලා දෙන්න කියලා. එතෙන්දී ඔයාට මේ ඩොට් කතා මුකුත්ම අවශ්‍ය නැහැ. නිකම්ම ඔයා කියනවනේ py අරන් දෙන්න කියලා. එහෙනම් මේ වචනේම නැත්නම් මේ අකුරු ටිකම ඔයාට භාවිතා කරන්න පුළුවන්. ඒත් ඔයාට එන්නේ එකම output එක කියලා ඔයාට පේනවා. හරිද? එහෙනම් ඔන්න ඔය විදිහට අපිට හැකියාව තියෙනවා Python වල modules භාවිතා කරන්න. ඒක පිළිබඳව නැත්නම් මෙච්චර වෙලාවක් කතා කරපු දේවල් පිළිබඳව issue එකක් තියෙනවා නම් දැන් ඔයගලන්ට පොඩ්ඩක් අහන්න පුළුවන්. තේරිච්ච දෙයක් තියෙනවා.
හරි හැමෝටම තේරුණාද? හරි එහෙනම් අපි යමු Python වල තියෙන IO operations වලට. මොකද මේ IO කියන්නේ? IO කියන්නේ input output operations කියන එක. I/O. ඔබ හැමෝම වගේ දැකලා ඇති. ඔයගලන්ගේ මේකට ආවම මොකද්ද? Windows පාවිච්චි කරද්දි සෑහෙන්න ඕක දක්නට ලැබෙනවා IO කියන වචනය. හරි. එතකොට පළවෙනියට බලමු. to check whether දැන් අපිට අවශ්‍යතාවය තිබ්බේ මොකද්ද? මේක කතා කරන්න කලින් අපිට අවශ්‍යතාවය තිබ්බේ අපිට මේ ෆයිල් එකක් අපේ මේ තියෙන ඩිරෙක්ටරි එකේ තියෙනවද නැද්ද කියලා බලන්න. නේ? අපි මුලින්ම බලමු ඒක කොහොමද කරන්නේ කියලා. To check whether necessary file exists in your current directory, you can use Python OS module. කියන්නේ Python වල තියෙනවා OS කියලා module එකක්. ඔය module එක Python වලට by default එන module එකක්. එතකොට ඔය module එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් දැනට ඉන්න directory එක මොකක්ද කියලා හොයන්න. අර ඔයා cd කියලා type කරලා directory එක හෙව්වේ. නේ? ඒ විදිහට cd කියලා type කරලා මේක හෙව්වා වගේ ඔයාලට පුළුවන් Python වලදී හොයන්න නැත්නම් Python script එකේදී හොයන්න ඔයා දැන් ඉන්න current directory එක මොකක්ද කියලා. අපි බලමු කොහොමද මේ current directory එක හොයන්නේ කියලා. මෙන්න මෙතන ඔයාලා කෝඩ් එකක් දීලා තියෙනවා. ඔයාලට පුළුවන් OS එක import කරලා get cwd කියන function එක කතා කරාම ඔයාලට පුළුවන් current directory එක ලබා ගන්න. හරි අපි චුට්ටක් බලමු ඒක කොහොමද කරන්නේ කියලා. මම මුලින්ම OS එක import කරගන්නවා. OS එක import කරගෙන මම print කරනවා os.getcwd. මේ OS module එකෙන් getcwd කියලා function එකක් තියෙනවා කියලා මට කියනවා. මම ඒක import කරනවා. දැන් මේක run කරලා බලමු. ඔයාලට පේනවද? මගේ location එක මොකක්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. දැන් මගේ මේ project එක run වෙන්නේ කොතනද? මේක run වෙන්නේ මෙන්න මේ කියන ස්ථානයේ. ඔයාගේ users නැත්නම් මගේ user ගේ නම ඊට පස්සේ PyCharm projects කියන folder එක ඇතුලේ තියෙන sample කියන තැන තමයි මගේ මේ file එක හැදිලා තියෙන්නේ. නැත්නම් මේ project එක දැනට හැදිලා තියෙන්නේ මෙන්න මේ directory එකේ කියලා මෙයා කියනවා. එහෙනම් ඔයාලට පුළුවන් Python වලදී මේ විදිහට directory එක ලබා ගන්න. ඔයාලට cwd command එක නැත්නම් මේ cwd function එක පාවිච්චි කරලා අවශ්‍ය දේ කරන්න පුළුවන්. ඒ වගේම තමයි first using cwd function you can get the current directory and also you can check whether your file exists in the current directory. ඒ කියන්නේ current directory එකේ නැත්නම් මේ ඔයාගේ අවශ්‍ය directory එකේ file එක තියෙනවද කියලාත් ඔයාලට check කරන්න පුළුවන්. කොහොමද ඒක කරන්නේ? ඒක කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් විදිහක් තමයි මෙන්න මේ isFile කියන method එක. නැත්නම් මේ isFile කියන method එක පාවිච්චි කරලා ඒක පාවිච්චි කරන්නේ os.path.isFile කියන function method එක call කරලා ඔයා කියන්න ඕන කොතනද ඔයාට මේ file එක තියෙන්නේ. නැත්නම් file එක තියෙන තැන සහ එතන file එකේ නම මොකක්ද කියලා. එතෙන්දී ඔයාට හොඳට බලන්න අවශ්‍ය දෙයක් තියෙනවා. මොකක්ද ඒ? අපි මෙච්චර වෙලා කතා කරේ current directory එක ගැනනේ. නමුත් මෙතෙන්දී ඔයාලට current directory එකක් පෙන්නලා නැහැ. මොකද current directory එකේදී කිව්වේ user/samita/python project/pycharm project/sample කියලා තමයි මගේ current project එක පෙන්නුවේ නේ. current directory එක පෙන්නුවේ. නමුත් මෙතෙන්දී එහෙම එකක් පෙන්නලා නැහැනේ. ඇයි ඒ? ඔයාට ඒක පෙන්වන්න නැති වෙන්න හේතුව ඔයාට current directory එක ලේසියෙන්ම ගන්න පුළුවන් මෙන්න මේ තියෙන dot එකෙන්. පේනවද? dot කියලා forward slash එකක් ගහපු ගමන් Python දන්නවා මෙන්න මෙයා කියන්නේ current directory එක ගැන කියලා. එහෙනම් ඔයාට පුළුවන් current directory එකෙන් නම් current directory එකේ ඉඳන් තියෙන දෙයක් බලන්න dot slash කියලා පාවිච්චි කරලා. ඒකත් මම ඔයාලට චුට්ටක් කරලා පෙන්නන්නම් කොහොමද ඒක කරන්නේ කියලා. එතෙන්දි මම OS module එකම ආපහු පාවිච්චි කරනවා. මේක මම අයින් කරනවා. අයින් කරලා මම මොකද්ද කරන්නේ? මම variable එකක් හදාගන්නම්කෝ isExist කියලා. variable එකක් හදාගෙන මම කරන්නේ os.path.isFile කියන method එක call කරනවා. isFile method එක call කරනකොට මේක f එක simple වෙන්න ඕන. isFile method එක call කරද්දී ඔයා දන්නවා මෙතෙන්ට දෙන්න ඕනේ path එකක් කියලා. එතකොට මේ path එක දෙන්නේ කොහොමද? ඔයා string එකක් විදිහට path එක දෙන්නේ. ඔයාගේ current directory එකේ ඔයාට අවශ්‍ය වෙන්නේ current directory එකේ මම මේක චුට්ටක් මෙතනම කරලා පෙන්නන්නම්. cd let's see
ඔයාලට පේනවා මේක තමයි මගේ ප්‍රොජෙක්ට් එකේ ඩිරෙක්ටරි එක. ඒ කියන්නේ ඔයාගේ ප්‍රොජෙක්ට් එක හදාගත්තාම PyCharm වල ප්‍රොජෙක්ට් එක ඔයා හදාගෙන තියෙනවානේ. ඔයගොල්ලෝ මේ ෆයිල් එක හැදෙන තැනක් දන්නවානේ. ඒ Python ප්‍රොජෙක්ට් එකේ ඔයා ඔය PyCharm ප්‍රොජෙක්ට් එක හදාගත්ත තැනට තමයි මම මේ ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔයාට පේනවා මෙතන ෆයිල් එකක් තියෙනවා main.py කියලා සහ ෆයිල් එකක් තියෙනවා ෆෝල්ඩර් එකක් තියෙනවා env කියලා. virtual environment කියන එක තමයි මෙතන මේ venv කියලා තියෙන්නේ. virtual environment කියන එක අපිට ඒක වැඩක් නෑ. ඒක අපි පැත්තකට දාමු දැනට. ඊට අමතරව මෙතන ඔයාට පේනවා දැනට කිසිම ෆෝල්ඩර් එකක් නැහැ. නේ? නමුත් මම මෙතන කියලා තියෙන්නේ මට ෆයිල් එකක් තියෙනවද කියලා බලන්න මේ current directory එකේ data කියලා ෆෝල්ඩර් එකක් තියෙනවා. ඒ ෆෝල්ඩර් එකේ user details කියලා text file එකක් තියෙනවා. තියෙනවද කියලා මට check කරලා කියන්න කියලා කියනවා. නමුත් ඔයා බැලුවම ඔයාට පේනවා මෙහෙම ෆයිල් එකක් නැහැ නේ. එහෙනම් අපි බලමු Python වලින් ඕක කියයිද කියලා. මොකද්ද කියන්නේ කියලා. මම එතකොට current directory එක ගන්න dot කියලා forward slash එක දානවා. data/user details.txt කියලා ෆයිල් එක තියෙනවද කියලා බලන්න කියලා මම කියනවා. is exist කියලා. ඊට පස්සේ මම මේක print එකක් දෙනවා. බලමු මේකේ output එක. එයා මෙතන false කියනවා. එයා කියනවා එහෙම එකක් නම් මට පේන්නේ නැහැ කියලා. එහෙනම් ඔයාලට පුළුවන් මෙන්න මේ ෆයිල් එක තියෙනවද කියලා බලන්න ඔන්න ඔය විදිහට. අපි මේක ෆයිල් එක හදලම බලමු. මේක දැන් හැදුවොත් මොකද වෙන්නේ කියලා. data කියලා ෆයිල් එක තියෙනවා. ඊට පස්සේ මං චුට්ටක් අලුතෙන් ෆයිල් එකක් හදන්නම්. අපිට පේනවා userdetails.txt කියලා මම ෆයිල් එකක් හැදුවා. දැන් අපි මේක රන් කරලා බලමු. දැන් ඔයාලට පේනවද? මෙතන කියනවා true කියලා. ඒ කියන්නේ මෙයා දැන් කියනවා මේ ෆයිල් එක දැන් මට හොයාගන්න පුළුවන් කියලා. එහෙනම් ඔයාට ෆයිල් එකක් එක්සිස්ට් වෙනවද නැත්නම් මේ ෆයිල් එකක් තියෙනවද කියලා බලන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. is file කියන එක අනිවාර්යෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒක ඕගොල්ලෝ අනිවාර්යෙන් කළ යුතු දෙයක්. ඕගොල්ලෝ ප්‍රොජෙක්ට් එක කරද්දී මොකද සමහර වෙලාවට ඔයා ප්‍රොජෙක්ට් එක කරද්දී නැත්නම් ප්‍රොජෙක්ට් එක රන් කරද්දී ඔයා හිතන්න දැන් ඔයාගේ යාළුවෙක්ට ඔය ප්‍රොජෙක්ට් එක රන් කරලා බලන්න කියලා දුන්නා කියලා නේ. එතන රන් කරලා බලන්න කියලා දුන්නාම එයා ගාව ඔයාගේ ෆෝල්ඩර්ස් නැත්නම් මොකද වෙන්නේ? ෆයිල් එකේ error එකක් එනවනේ. ඒ කියන්නේ ප්‍රොජෙක්ට් එකේ error එකක් එනවා. අන්න එහෙම එන errors නැති කරගන්න ඔයාලට ලේසියෙන්ම පුළුවන්. ඔයාලට check කරලා බැලුවා නම් මේ ෆයිල් එක තියනවද කියලා. ෆයිල් එක නැත්තම් ඔයා මොකද කරන්නේ? ෆයිල් එක හදනවා. ඒ විදිහට ඔයාලට කරන්න පුළුවන්. ඊට පස්සේ කියනවා using isFile function it checks whether userdetails.txt file exists in the given directory. Note that dot// says Python to consider the current directory where the Python script runs. ඒ කියන්නේ මේ Python script එක. නැත්නම් දැන් Python script එක මොකක්ද? main.py කියන එකනේ. මේක තමයි Python script එක. main.py කියන Python script එක. මේ Python script එක run තියෙන තැන තමයි අපි current directory කියලා එතකොට ලබා ගන්නෙ. දැනට මම මේ data file එක delete කරලා දානවා ඊළඟ එකට අවශ්‍ය වෙන නිසා. එහෙනම් අපි ඊළඟට ගිහිල්ලා බලමු තව අපිට මොනවද මේකෙන් කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ කියනවා you can create a necessary subfolders if it doesn't exist. ඒ කියන්නේ ඔයාලට මොකක් හරි හිතමුකෝ ෆෝල්ඩර් එකක් හදාගන්න ඕනේ වුණා කියලා. ඒ ෆෝල්ඩර් එක කොහොමද හදාගන්නේ? Python වල. Python වල ඔයාලට ෆෝල්ඩර් එක විතරක් හදාගන්න අවශ්‍ය නම් ඔයාලට මේ pathlib කියන මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක සපෝට් කරන්නේ Python 3.6 වල ඉඳන් ඉහළට විතරයි. ඊට කලින් කට්ටිය නැත්නම් Python 3.5 වගේ යූස් කරන කට්ටිය මෙතනින් හැමෝම නම් 3.7 3.8 තමයි පාවිච්චි කරන්නේ. අනිවාර්යයෙන්ම වගේ. නමුත් ඔයාලට check කරලා බලන්න පුළුවන් මොකද Python version එක කියලා. anyways ඔයා Python 3.6 වලට වඩා අඩු version එකක් පාවිච්චි කරනවා නම් pathlib කියන එක install කරගන්න ඕන. pip පාවිච්චි කරලා ඔයාලට ඒක install කරගන්න පුළුවන්. නමුත් 3.6 වලට වඩා වැඩිම කෙනෙක් පාවිච්චි කරනවා නම් එයාට ඒක install කරගන්න දෙයක් නැහැ. මොකද ඒක by default ඔයාලට ලැබෙන නිසා. එහෙනම් අපිට පුළුවන් මේ pathlib කියන එක පාවිච්චි කරලා බලන්න මෙතන මේ ෆෝල්ඩර් එක exist වෙනවද කියලා. හරිද? මුලින්ම බලන්න පුළුවන් මේ ෆෝල්ඩර් එක exist වෙනවද කියලා. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් exist වෙන්නේ නැත්නම් මෙතන ෆෝල්ඩර් එකක් හදන්න. එතකොට මෙතන කියනවා this will automatically create the data folder if it doesn't exist in the current directory. දැන් තියෙන directory එකේ මේ ෆෝල්ඩර් එක නැත්නම් එයා මොකද කරන්නේ? අලුතෙන් ෆෝල්ඩර් එක හදනවා. parents parameter ඒ කියන්නේ මෙන්න මේ mkdir කියන එක mkdir කියන්නේ make directory කියන එක. ඔයගලන්ට පුළුවන් අලුතෙන් ෆෝල්ඩර් එකක් හදනවා නම් cmd එක පාවිච්චි කරලා
mkdir නැත්නම් make directory dot කියලා folder එකේ නම දෙන්න. එතකොට ඔයාලට පුළුවන් එතන folder එකක් හදාගන්න cmd එක නැත්නම් command prompt එක පාවිච්චි කරලා. එතකොට මෙතෙන්දි කියනවා මෙතන mkdir එක නැත්නම් mark directory එකේ parameters දෙකක් යවලා තියෙනවා. ඒක තමයි පළවෙනි එක තමයි parents true කරලා තියෙනවා. දෙවෙනි එකේදී මොකද කරලා තියෙන්නේ? exist okay එක true කරලා තියෙනවා. අපි බලමු මොකද්ද මේකේ තේරුම කියලා. Parents parameter ensures that it will create necessary parents when creating the directory. ඒ කියන්නේ ඔයාගේ මෙතන path එක දුන්නාම සමහරලාට ඔයාගේ path එක create කරද්දී parents ලා නැත්තම් ඒ කියන්නේ මේ folder එක තියෙන තවත් folder එකක් තියෙනවානේ ඊට කලින් folder එක. අනේ folder එක create කරලා නැත්තම් ඔයා parents true කියලා දුන්නාම එයා folder එක හදා ගන්නවා. හරිද? ඒක තමයි අපි මෙතන parents true කියලා දෙන්නේ. exist okay කියලා කියන්නේ exist okay එක true කියලා කියන්නේ also if this directory already exist okay will handle it as well. ඒ කියන්නේ ඔයා හිතන්න දැනට data folder එක තියෙනවා කියලා. තියෙනවා නම් මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් නම් error එකක් එනවා. error එකක් එනවා මේක folder එක තියෙනවා මට නම් මුකුත් කරන්න බෑ කියලා. නමුත් ඔයා exist okay කියන එක true කරොත් එයා කියනවා මේක තියෙනවා එහෙනම් ඉතින් මෙයා okay කරලා තියෙන නිසා මම මුකුත් කරන්නෙත් නැහැ කියලා. එතකොට ඔයාට error එකක් ලැබෙන්නේ නැහැ. එතකොට ඔයාට pathlib එක පාවිච්චි කරලා අපි බලමු කොහොමද directory එකක් හදාගන්නේ කියලා. එතකොට මම මෙතන import කරන්නේ මොකද්ද? pathlib එක මම import කරා. ඊට පස්සේ මම pathlib එක පාවිච්චි කරලා මම ගන්නවා path එක. මම කියනවා path එක මොකක්ද ඕන කියලා. මම current directory එකේ ඉඳන් data කියලා folder එකක් මට අවශ්‍ය කියලා මම කියනවා. මෙන්න මේ directory එකේ මෙන්න මේ folder එක මට හදලා දෙන්න. mk directory mkdir එක කතා කරා. කතා කරාට පස්සේ මම මෙතන parameters දෙකක් පාවිච්චි කරනවා. මොකද්ද? parents කියලා මම මේක true කරනවා. මොකද මම කියනවා parents එකේදී directory එක නැත්තම් හදන්නකෝ. මට ඒක තවත් ලේසියක් නේ කියලා මම ඒකත් true කරනවා. ඊට පස්සේ මම මේක exist okay එකත් true කරනවා. හදිස්සියවත් මේක හැදිලා තියෙනවා නම් ඒත් කමන්නේ ඉතින් මුකුත් ප්‍රශ්නයක් ඇති කරන්න එපා කියලා මම කියනවා. දැන් මෙතන මේ කෝඩ් එක රන් කරොත් කාටද කියන්න පුළුවන් මොකක් වෙයිද කියලා? මේ කෝඩ් එක රන් කරොත් මොකක් වෙයිද? data folder එකක් හැදෙනවා. අන්න හරි. data folder එක හැදෙන්න ඕන. නමුත් ඔයාලට පේනවා මෙතන data folder එක නැහැ දැනටනේ. දැන් මේක රන් කරලා බලමු මොකද වෙන්නේ කියලා. රන් කරලා බැලුවාම මට මුකුත් output එකක් නම් ආවේ නැහැ. මොකද console එකේ output එකක් එන්න බෑනේ. මම කිසිම දෙයක් print කරලා නැහැනේ. නමුත් මෙතෙන්ට ගියාම ඔයාලට පේනවා data කියලා folder එක දැන් හැදිලා තියෙනවා. ඒක ඇතුලේ මුකුත් නැහැ. නමුත් folder එක හැදිලා තියෙනවා. නේ? එහෙනම් ඔයාලට මේ විදිහට folder එක හදා ගන්න පුළුවන්. අපි හිතමු දැන් මෙතන exist okay කියලා තියෙන නිසා ආපහු පාරක් run කරලා මේක run වුණා error එකක් නැතුවනේ. error එකක් run ඇයි මේ folder එක create කරලා තියෙනවා. ඒ වගේම තමයි මෙතන exist වුණොත් ප්‍රශ්නයක් නැහැ කියලා තියෙනවා. අපි මේක false කියලා run කරලා බලමුද? error එකක් කියනවා මෙතන ඔයා false කරලා තියෙන නිසා මේ folder එක already exist කියලා. මේ folder එක තියෙනවා කියලා දැනටම ඒ නිසා මෙතනින් එහාට මේක run කරන්න බෑ කියලා. මෙයා false කරොත් මට ලේසි නිසා මම මේක true කියලා දැනට තියාගන්නවා. මොකද ඒක මටත් ලේසියක්නේ. run කරාම folder එකක් තියෙනවා ප්‍රශ්නයක් නැහැ. ඕන විදිහට මේක manage වෙයි. මම data කියලාත් මේක දාන්නම් තව folder එකක්. data folder එක ඇතුලේ තව simple data කියලාත් folder එකක් හැදෙනවා. එතකොට මට පුළුවන් මේක මම මේක delete කරලා දාන්නම් දැනට. ওই විදිහට folders හදා ගන්නත් හැකියාව තියෙනවා. හරි. ඊට පස්සේ අපි බලමු ඊළඟ part එක. ඊළඟට කියනවා නෑ. ඔව් ඊට කලින් මම පොඩි දෙයක් මෙතන කියන්න ඕන. Windows වල සාමාන්‍යයෙන් කවුරු හරි මේ code එක run කරාද දැනට? run කරපු කෙනෙක් ඉන්නා නම් චුට්ටක් කියන්න run කරා කියලා. Python වලින්. කරේ නැද්ද කවුරු? run කරලා බලන්න සමහර වෙලාවට ඔයගලන්ට folder එක create කරගන්න බැරි වෙන්න පුළුවන් error එකක් ඇවිල්ලා. error එකක් ආවොත් බොහෝ වෙලාවට error එක එන්න පුළුවන් හේතුවක් වෙන්නේ ඔයාගේ folder එක පාවිච්චි කරන්න ඔයාට නැත්නම් ඒ folder එක automatically create කරන්න ඔයාට permissions නැති නිසා. ඒ නිසා මේ permissions ගන්න විදිහ ඔයාට පොඩ්ඩක් internet එකේ search කරලා බලන්න පුළුවන්. කොහොමද permissions ලබා දෙන්නේ කියලා. permissions ලබා දුන්නට පස්සේ ඔයාලට පුළුවන් මේ folder එක create කරලා බලන්න. එහෙනම් ওই විදිහට පුළුවන් ඔයාලට folder එකක් හදා ගන්න. හරි. ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ IE operations වලින් අපේ මේ හදපු folder එකක් ඇතුලේ තියෙන file එකක් open කරන්න. කොහොමද ඒක කරන්නේ? Python can open a file using different modes.
ඒ කියන්නේ Python වලට ආවහම Python වල ෆයිල් එකක් ඕපන් ෆයිල් එකක් පාවිච්චි කරන්න පුළුවන් විවිධ modes පාවිච්චි කරලා. සමහරවිට ඔයාලා read කරන්න විතරක්. ඒ කියන්නේ ෆයිල් එක කියවන්න විතරක් permissions අරගෙන හදන්න පුළුවන්. නැත්නම් ඔයාලා ෆයිල් එක write කරන්න විතරක් permissions අරන් හදන්න පුළුවන්. නැත්නම් ඔයාලා read write දෙකම එක එක permissions වර්ග තියෙනවා. මම ඒක LMS එකේ දාන්නම් මේකත් එක්ක මේ lecture එකත් එක්ක ඔයාලට ඒ modes මොනවද කියන එක බලන්න පුළුවන් link එකක් දාන්නම්. ඒකට ගිහිල්ලා ඒ modes check කරලා බලන්න. ඒ විදිහට different modes තියෙනවා. If you don't mention any mode, it will use the default reading mode. ඒ කියන්නේ මේ වගේ ඔයා මොකක් හරි mode එකක් කිව්වේ නැත්තම් කියනවා මෙන්න මේ ෆයිල් එක ඕපන් කරන්න කියලා කියනවා. නමුත් mode එකක් දෙන්නේ නැහැ. නමුත් දෙවෙනි එකේ mode එකක් දීලා තියෙනවා කමාවක් දාලා මේ W කියලා තියෙන්නේ write කියන mode එක දෙන්න කියලා. write කියන mode එකෙන් දෙන්න කියලා තමයි මෙතෙන්දි කියලා තියෙන්නේ. නමුත් මෙතෙන්දි හැම mode එකක් කියලා නැහැ. mode එකක් කියලා නැත්තම් එයා මොකද කරන්නේ? එයා reading mode එක තමයි automatically ලබා ගන්නෙ. හරිද? හරි. ඊට පස්සේ also remember to close the file once it is open. මතක තියාගන්න ඔයා ෆයිල් එකක් ඕපන් කරොත් අනිවාර්යෙන් close කරන්නත්. කම්පියුටර් එක on කරාම ආපහු කම්පියුටර් එක shut down කරනවානේ. ඒ වගේම ඔයා දොරක් කැරියොත් දොර වහනවානේ. ඒ වගේම ෆයිල් එක ඕපන් කරොත් Python වලින් හරි මොකෙන් හරි මොන ලැන්ග්වේජ් එකක උනත් ෆයිල් එක ඕපන් කරොත් ෆයිල් එක close කරන්නත් අනිවාර්යෙන්ම මතක තබා ගන්න. හරිද? ඊට පස්සේ කියනවා when the mode is not given it will use the default. When the W is given this file will be open as writable. ඒ කියන්නේ මේ ෆයිල් එක writable ෆයිල් එකක් විදියට තමයි open කරන්නේ. For the safety you may try this inside the try catch block. You can read more about this in additional materials link in the LMS. මගේ LMS එකේ දාන materials වලට භාවිතා කරන්න පුළුවන්. එතෙන්දී ඔයාලා මතක තියාගන්න ඕන දෙයක් තමයි මම මේක කියලා දෙන්නේ නැහැ. මොකද මේ වගේ චූටි දේවල් ඔයගලන්ට කියලා දෙන්න අවශ්‍ය නැහැ. ඔයගලන්ට ඒක තනියෙන් ඉගෙන ගන්න පුළුවන් දේවල් නිසා අපි සාමාන්‍යයෙන් මේ වගේ කෝඩ් එකක් run කරනවා නම් ඒක run කරන්නේ මේ කියන try catch block එකක් ඇතුලේ. හරිද? ඒක මොකක්ද කියලා ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න. මේවටත් මේ විදිහට ඔයගොල්ලෝ ෆයිල් හැන්ඩල් කරනවාද? මේ හැම දෙයක්ම බලලා තමයි ඔයගලන්ට ෆයිනල් ප්‍රොජෙක්ට් එකට ලකුණු හම්බ වෙන්නේ. ඒ නිසා කෙයාෆුලි මේ හැමදේම කරන්න. මේ try catch blocks අනිවාර්යෙන් භාවිතා කරන්න. එතකොට අපි මුලින්ම බලමු ෆයිල් එකක් හදලා ඒ ෆයිල් එක ඕපන් කරලා. ෆයිල් එක අපි හදන්න. අපිට ෆයිල් එක හදන විදිහ මම මෙතන දාලා තියෙනවා. මට පුළුවන් ඕපන් කියලා මේ ෆයිල් එකේ නම ලබා දෙන්න. මම ඒක මුලින්ම කරලා පෙන්නන්නම්කෝ. මුලින්ම මේක මෙහෙම පැත්තකින්ම තියලා මම මුලින්ම ෆයිල් කියන එකට මම F කියලා පාවිච්චි කරන්නම්. මම ඕපන් කියලා දෙනවා. ඔය අපි variable එකක් පාවිච්චි කරනවා වගේ ඔය අනිවාර්යෙන් මේකට identify එකක් පාවිච්චි කරන්න ඕන. මොකද මේ identify එක තමයි ඊළඟට ඔයා දිගටම use කරන නිසා. use කරන්නේ. එතකොට ඕපන් එකේදී ඔයා දෙන්න ඕන මොකක්ද ෆයිල් එක කියලා. හරිද? ඒ ෆයිල් එක මම මෙහෙම දුන්නොත් මොකද? test.txt txt කියලා මම දුන්නා. මම මේ ෆයිල් එක ඕපන් කරනවා writable විදිහට. ඕපන් කරලා මම මේක මුකුත් write කරන්නේ නැතුව writable විදිහට ඕපන් කරන්නේ මේක මේ විදිහට දාන්න ඕන. මේ quotation ඇතුලේ කරා මම මේක close කරා. ඔච්චරමයි මම කරන්නේ. run කරමු. මොකද එන්නේ කියලා බලන්න. මුකුත් මෙතන නම් උනේ නැහැ. මෙතෙන්ට ගියම ඔයාලට පේනවා test.txt කියලා ෆයිල් එකක් හැදිලා තියෙනවා. නේ? ඒ txt ෆයිල් එක හැදුනේ කොහෙද? ෆයිල් එක හැදුනේ ඔයාගේ main directory එකේ. ඔයාගේ root folder එකේ. ඇයි ඒ? ඔයාගේ program එක run කරන තැන තමයි මේක හැදෙන්නේ. ඒකට මොකද මට කරන්න පුළුවන්? මට කරන්න පුළුවන් දේ වෙන්නේ ඔයාට අවශ්‍ය නම් වෙනත් folder එකක ඉඳන් මේක හදන්න. ඔයා මෙහෙම කරොත් මොකක් වෙයිද? data/test කියලා දාලා මේක write කරලා open කරමු. මම මේක දැනට delete කරලා දාන්නම්. මේක root folder එකේ මට තියාගන්න ඕනේ නැහැ. මට මේ හැමදේම data folder එකේ තමයි තියාගන්න ඕන නිසා. මම මේක run කරලා පෙන්නන්නම්. මුකුත් උන්නේ නැහැ. ගිහිල්ලා බලමු. හැදිලා තියනව නේද? test කියලා folder එකක් හැදිලා තියෙනවා. අනේ මම මෙන්න මේකත් අයින් කරලා දානවා. මතක තියාගන්න. data එකත් මම අයින් කරලා දානවා. මට මේක නිකන් ඔයගලන්ට පෙන්නන්න විතරයි හැදුවේ. ඉතින් මම මේකත් අයින් කරලා දාන්නම්. දැන් මම මේකත් අයින් කරා. ඔක්කොම අයින් කරමුකෝ. data එකත් අයින් කරන්නම්කෝ. අයින් කළා මේක මෙහෙමම තියලා අපව run කරන්නම්කෝ. එතකොට අපේ directory එක හැදුනා. ඒ වගේම තමයි මෙතන file එකත් හැදුනා. directory එකට ගියාම පේනවා file එක හැදිලා තියෙන්නේ. එහෙනම් ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන් යම් කිසි location එකක තියෙන file එකක් open කරගන්න සහ ඒ file එක හැදිලා නැත්නම් ඔයා මේ writable mode එකකින් open කරලා close කරන නිසා ඔයාට පුළුවන් මේක මේක හදාගන්න. ඒ කියන්නේ මොකක් හදාගන්නද? ඒ ෆයිල් එක හදාගන්න. නමුත් ඒක එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒක අවශ්‍යතාවයක් නැති වුණත්
මෙතන ඔයාලට පේනවා writable mode එකේදී open කරලා නැති නිසා ඔයාට folder එක file එක හැදිලා නැහැ නේ data folder එක හැදිලා තියෙන්නේ හොඳටම පේනවා ඔයාලට data folder එක හැදිලා තියෙන්නේ නමුත් file එක හැදිලා නැහැ ඇයි ඒ file එක හැදිලා නැත්තේ by default කියන්නේ මේක readable mode එක readable mode එකේදී මෙයා file එක හදන්න යන්නේ නැහැ මෙයා මොකද්ද කරන්න යන්නේ මෙයා බලන්නේ file එක read කරන්න යද්දි මොකද වෙන්නේ file එක නැහැ ඒ නිසා මෙයා error එකක් දෙනවා error එක වෙන්නේ no such file or directory මේ ෆයිල් එක හෝ ඩිරෙක්ටරි එක මෙහෙම නැහැ කියලා මෙයා කියනවා. එහෙනම් ඔයාට අවශ්‍යතාවයක් තියෙනවා නම් ෆයිල් එක හදන්න ඕන. ඩිරෙක්ටරි එක තියෙනවා. ෆයිල් එක හදන්න ඕන ෆයිල් එක නැත්නම් කියලා ඒ වෙලාවට ඔයාට පුළුවන් මෝඩ් එක writable විදියට දෙන්න. එතකොට මෙයා ෆයිල් එක නැති වුණත් ෆයිල් එක හදාගන්න. writable mode එකේදී විතරයි මම අර කලින් කිව්ව තැනින්ම මම ආපහු ස්ටාර්ට් කරන්න. writable mode එකේදී විතරක් නෙමෙයි මේ දේ වෙන්නේ. නමුත් readable mode එකේදී මේ දේ වෙන්නේ නැහැ. writable mode එකේදී විතරක් නෙමෙයි වෙනත් modes තියෙනවා මේක support කරන. ඒ නිසා ඔයාට මේ වෙනත් modes මොනවද කියලා check කරලා බලන්න පුළුවන්. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට පුළුවන් file එකක් open කරලා close කරන්නත්. නමුත් දැනට අපි මුකුත් file එක ඇතුළට දැම්මේ නැහැ. නේ? අපි කරේ file එක open කරා file එක close කරා. file එක open කරද්දි file එක තිබ්බේ නැත්නම් writable mode එක නිසා මෙයා file එක හදාගෙන open කරලා close කරා. එතකොට file එකත් හැදුණා. මෙතෙන් එනකන් තේරිච්ච නැති කවුරු හරි ඉන්නවා. මේක තේරුම් නැත්නම් තේරුම් නැහැ කියන්නේ මොකද අදින් පස්සේ ලෙක්චර්ස් උත් නැහැ සහ ඔයගලන්ට අනිවාර්යෙන්ම වැඩිම ලකුණු එන පාර්ට් එකක් වෙනවා මේ ෆයිල් මැනේජ්මන්ට් පාර්ට් එක. ඒ නිසා තේරුම් නැත්නම් කරුණා කරලා කියන්න තේරුනේ නැහැ කියලා. සර් කොටස අබෞට් එක කියන්නේ. මොන කොටසද මොන ප්‍රශ්නේද? ෆයිල් එකක්. මොකද්ද? ෆයිල් එකක් හදාගෙන අර සේව් ෆයිල් එක හදද්දී දැන් ඔයා ඩිරෙක්ටරි එක හදනවනේ. ඩිරෙක්ටරි එක හදන නිසා ප්‍රශ්නයක් නැහැ. ඒ ඩිරෙක්ටරි එක ඇතුලේ ෆයිල් එකක් හදා ගන්න නම් ඔයා මොකද කරන්නේ? ඔයා කරනවා ෆයිල් එක ඕපන් කරන්න කියලා කියනවා. ඔයාට අවශ්‍ය නම් දරුවෝ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට ෆයිල් එක නිකම්ම හදන්නත් පුළුවන්. ෆයිල් එක ඕපන් කරන්න නැතුව හදන්නත් පුළුවන්. නමුත් මොකටද ඇඩිෂනල් ලයින් එකක් පාවිච්චි කරන්නේ? අපිට එකම ලයින් එකෙන් ඔක්කොම කරන්න පුළුවන් නම් නේ. එහෙනම් ඒ සඳහා මම නිකම්ම පාවිච්චි කරනවා මෙන්න මේ කියන open command එක. මේ open කියන function එක පාවිච්චි කරලා මම කියනවා මෙන්න මේ location එකේ තියෙන file එක මට open කරලා දෙන්න මෙන්න මේ readable mode writable mode එකේ කියලා. පළවෙනියට මම දෙන්නේ path එක, දෙවෙනියට මම දෙන්නේ මොකද්ද? mode එක. නේ? එහෙනම් මම පළවෙනියට කියනවා මෙන්න මේ data කියලා folder එකක් තියෙනවා. ඒ folder එක ඇතුලේ ටෙස්ට් කියලා ෆයිල් එකක් තියෙනවා. මම මේක ටෙස්ට් කියලා දාන්න නැතුව users කියලා දාන්නම්. users කියලා ෆයිල් එකක් තියෙනවා. මෙන්න මේ ෆයිල් එක මට ඕපන් කරලා දෙන්න කියලා ඔයා කියනවා. නමුත් මේ ෆයිල් එක එක්සිස්ට් වෙන්නේ නැත්තම් මේ ෆෝල්ඩර් එක ඇතුලේ මේ ෆයිල් එක නැත්තම් ඔයාට පුළුවන් ඒ ෆයිල් එක ඔටෝමැටික්ලි ජෙනරේට් කරගන්න මේ writable කියන මෝඩ් එක පාවිච්චි කරොත් writable mode එකට අමතරව වෙනත් modes තියෙනවා මේක support කරන. ඔයගලන්ට ඒක බලන්න පුළුවන් ඉස්සරහට. ඉස්සරහට කියන්නේ මම ඒකට additional materials දැම්මම ඒවා කියවලා බලන්න. ඒ විදිහට වෙනත් modes තියෙනවා මේක support කරන. කොහොම වුණත් writable mode එකේදී මේක අනිවාර්යෙන් support කරනවා. එතකොට මේ ෆයිල් එකදී මෙයා මොකද්ද මුලින්ම කරන්නේ? මෙයා කියනවා Python ගිහිල්ලා මේ ෆයිල් එක open කරන්න කියලා මට කියලා තියෙනවා. ගිහිල්ලා බලමු ෆයිල් එක තියෙනවද කියලා. ෆයිල් එක නැහැ. ෆයිල් එක නැති වුණත් writable mode එකේ තියෙන නිසා මේක writable mode එකේනේ තියෙන්නේ. එහෙනම් අපි ෆයිල් එක හදමු කියලා මෙයා ෆයිල් එක මෙතනින් හදනවා. ඒ නිසා තමයි මේ ෆයිල් එක තිබ්බේ නැති වුණත් ඔයාට error එකක් ආවේ නැත්තේ. ෆයිල් එක තිබ්බේ නැති වුණාම දැන් මම මේක අයින් කරලා මේක run කරන්න. මට error එකක් එනවනේ. ඇයි error එක එන්නේ? මෙයා කියනවා මේ no such file or directory. මේ වගේ ෆයිල් එකක්වත් directory එකක්වත් මට හොයාගන්න නැහැ කියලා. ඔයා ඒක ගිහිල්ලාම බැලුවොත් ඔයාට පේනවා data folder එක ඇතුලේ users කියලා ෆයිල් එකක් නැහැ. නේ? users කියලා ෆයිල් එකක් නැති නිසා මේ error එක එන්නේ. නමුත් ඔයාට users ෆයිල් එක හදා ගන්න ඕන නම් ඔයාට පුළුවන් writable mode එක විතරක් පාවිච්චි කරලා දාන්න. එතකොට මෙයා ෆයිල් එක තිබ්බේ නැති වුණත් හදා ගන්නවා. හදාගත්ත නිසා ඔයාට පුළුවන් users කියලා. ඔයා බැලුවොත් ඔයාට පේනවා users කියලා ෆයිල් එක හැදිලා තියෙනවා. එන්න ඔය විදිහට ඔයාට පුළුවන් ෆයිල් එකක් ඕපන් කරන්නේ ෆයිල් එක එක්සිස්ට් වෙන්නේ නැති වුණත්. ඒ වගේම තමයි ඕපන් කරපු ෆයිල් එක අපි ක්ලෝස් කරේ කොහොමද? ෆයිල් එක ඕපන් කරාට පස්සේ af.close කියන එකෙන් ෆයිල් එක ක්ලෝස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඕපන් කරනවා අපි මෙතන මේකක් හදා ගන්නවා කනෙක්ෂන් එකක් හදා ගන්නවා ෆයිල් එකත් එක්ක මං රයිට් ලියනේ ඔක්කොම ෆයිල් එකේ ඔටෝමැටිකලි ලියන්න. ඒ වගේම තමයි මේ හදන කනෙක්ෂන් එක මං බ්‍රේක් කරන්නත් ඕනනේ.
ඕපන් කරන හැමදේම අපි ක්ලෝස් කරන නිසා ඒ නිසා ඔයාලට පුළුවන් ඒ ෆයිල් එක ක්ලෝස් කරන්න මේ ෆයිල් එකට තියෙන කනෙක්ෂන් එක ක්ලෝස් කරන්න f.close එක පාවිච්චි කරලා. තාමත් තේරුණේ නැද්ද? තේරුණා සර්. thank you. හරි. හරි. එහෙනම් අපි යමු ඊළඟ පාර්ට් එකට. ඊළඟ පාර්ට් එකට යන්න කලින් මම චූටි දෙයක් කියන්නම්. ඔයාට අවශ්‍ය නම් වෙනත් ලොකේෂන් එකක ෆයිල් එකක් වෙනස් කරන්න. එහෙම අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ බොහෝ වෙලාවට. නමුත් ඔයාට වෙනත් ලොකේෂන් එකක ෆයිල් එක වෙනස් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක ඔයාට ලේසියෙන්ම කරන්න පුළුවන්. import OS එකෙන් ඔයා පාත් එක ගන්නවා. එතකොට ඔයා අලුතෙන් පාත් කියලා පාත් එකක් හදා ගන්නවා. ඔයාගේ full location එක ගන්න අවශ්‍ය නිසා එතන මම get cwd වලින් පාත් එක ගත්තා. ඊට පස්සේ එතනින් මම ගන්නවා නැත්තම් ඔයා දැන් ඉන්න location එකේ ඉඳන් ඔයාට යන්න ඕන වෙනත් location එකකට path එක generate කරගෙන මෙන්න මේ කියන path variable එක ඔයාට මෙතන පාවිච්චි කරන්න පුළුවන්. මෙතන type කරනවා වෙනුවට. සාමාන්‍යයෙන් අපි variable එකක් හදාගෙන ගන්න විදිහටම කරන්න පුළුවන් කියලාත් ඔයා මතක තියාගන්න. නමුත් ඒක අවශ්‍යතාවයක් නැහැ. එතකොට ඔයාට පුළුවන් දැනට directory එක ගත්තා. දැනට තියෙන්නේ මොකද්ද directory එක කියලා ගත්තා. ඒකට තව මොනවා හරි additionally එකතු වෙන්න ඕනද කියලා ඒක concatenate කරා. ඒක ඔයා path එක විදිහට භාවිතා කරා. එහෙම ඔයාට අවශ්‍යතාවයක් එන්නේ නැහැ මෙතෙන්දී. මොකද ඔයාට current directory එක නිකම්ම පාවිච්චි කරන්න පුළුවන් නිසා. හරි. එහෙනම් ඒ part එකත් හරි. ඊට පස්සේ අපි බලමු මේ හදාගත්ත folder එකක නැත්තම් මේ හදාගත්තනේ file එකක්. ඔය හදාගෙන open කරපු file එකක කොහොමද අපි දෙයක් ලියන්නේ කියලා. හරිද? අපිට මෙතෙන්දි කියනවා you can write anything appropriate and readable to the file. ඔයාට ඕනම දෙයක් ෆයිල් එක රියන්න පුළුවන්. නමුත් ඒක appropriate වෙන්නත් ඕන, readable වෙන්නත් ඕන. එතකොට මෙතන කියනවා කොහොමද ඒක write කරන්න කියලා. ඔයාට ඒ වගේම තමයි ඔයා මෙතෙන් දැන් පේන්න ඕන තවත් දෙයක් තමයි අපි මෙතන සාමාන්‍යයෙන් දානවා encoding format එක. අපි encodes ගැන කතා කරා, ASCII encoding method එක ගැන කතා කරා. ඒ වගේම මේ මොකක්ද? Unicode encoding method එක ගැන කතා කරා. පළවෙනිම ලෙක්චර් එකේදී ඒ වගේ දේවල් ගැන කතා කරා. ඒ වගේම මෙතෙන්දී අපි UTF කියන encoding method එක තමයි මේ ෆයිල් එක create කරන්න පාවිච්චි කරන්නේ. එතකොට ඔයාලට නිකම්ම මෙතන encoding සමානයි කියලා quotation ඇතුලේ දාන්න පුළුවන් UTF-8 කියලා. එතකොට UTF-8 කියන encoding method එකට තමයි මේ ෆයිල් එක encode කරන්නේ. ඒක not rocket science. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. normal විදිහට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මෙතන කරලා තියෙන්නේ with open කියලා කියනවා. with open කියලා ඒ details ටික දීලා as f මේක මෙන්න මේ ෆයිල් එක open කරන්න මෙන්න මේ method එකට f කියලා. හරිද? ඊට පස්සේ මේ open කරපු f කියන ෆයිල් එක ඔයාට අවශ්‍ය විදිහට write කරන්න පුළුවන්. write කරලා ඉවර වෙලා ඔයාට මේ ෆයිල් එක close කරලා දාන්නත් පුළුවන්. එතකොට මෙතන කියනවා once the file is open in the writable mode it writes the file using UTF-8 encoding format. Also remember to use the line breaker symbol in each line if you need to break the lines. ඒ කියන්නේ ඔයාට අපි මෙන්න මේ line breakers ගැන අපි කතා කරා නේ. අපි මේ symbols ගැන කතා කරන්නේ මෙන්න මේ symbols නෙමෙයි මේ codes ගැන අපි කතා කරානේ කොහොමද string එක line එකක් break කරන්නේ නැත්නම් back එකට කොහොමද යන්නේ tab එකක් තියන්නේ කොහොමද ඔය වගේ අපි මේවට මට වචන හරියට මතක නැහැ. මේවා ගැන කතා කරානේ. ඕවා ඔයගලන්ට දැන් පාවිච්චි කරන්න පුළුවන් write file එකක් write කරන්න ගියාම. හරිද? එතකොට ඔයාලට මොකක් හරි ෆයිල් එකක ලයින් එකක් බ්‍රේක් කරන්න ඕන නම් /n එකෙන් නැත්නම් /n එකෙන් ඔයාලට පුළුවන් ඒකේ ලයින් එක බ්‍රේක් කරන්න. ඊට පස්සේ කියනවා once you wrote what you need you may close the file handle f. ඔයාලට ෆයිල් handle එක අනිවාර්යෙන් close කරන්න ඕන මේක write කරාට පස්සේ. ඔයාලට close කරන්න අනිවාර්ය නෙමෙයි. ඒක close කරන එක අනිවාර්යෙන් පුරුදු වෙන්න. මොකද ඒවට ඔයාලට අනිවාර්යෙන් ලකුණු ලැබෙනවා මේ course එකේදී. ඒ ඔයාලා කරන final project එකේදී ඒ හැම දෙයකටම තමයි මම ලකුණු ලබා දෙන්නේ. එහෙනම් අපි මුලින්ම බලමු මේ ෆයිල් එකට දැන් යම්කිසි දෙයක් write කරලා. දැන් මට අවශ්‍යතාවය තියෙන්නේ මොකක්ද? with open කියලා මම මේක open කරා. with open මෙතන මම encoding format එක දෙනවා. encoding සමානයි. මොකද encoding method එක UTF-8 කියන encoding method එක මම දෙනවා. දුන්නට පස්සේ මම කියනවා as f මේක මට open කරලා දෙන්න කියලා. මේක open කරලා දුන්නාට පස්සේ මට අවශ්‍ය විදිහට මට මේ ෆයිල් එකට අවශ්‍ය details write කරන්න පුළුවන්. මොකද්ද මට දැන් තියෙන අවශ්‍ය detail එක? මම මෙතන අවශ්‍ය detail එක විදිහට මෙතන කියන්නම් users first name. user first name කියලා නෑ. නිකම්ම අපි first name කියලා ගමු user ගන්න ඕනේ නෑ. first name කියලා දුන්නා. ඔයාලට first name එකෙන් පස්සේ
අවශ්‍යතාවයක් තියෙනවා line එක break කරන්න. මොකද ඊළඟට ඔයා දාන්නේ ඔයාගේ first name එක මොකක්ද කියලා. ඒ සඳහා මම ආපහු මම මේ f right එකක් දෙනවා. right එකේදී මම කියනවා මගේ first name එක එමි කියලා. මම එමි කියලා first name එක දුන්නා. දෙවෙනි නම දෙන්නේ ඊළඟ line එකේ. ඒ නිසා මම මේක ඊළඟ line එකට ආපහු දැම්මා. ආපහු මම මේක paste කරලා මම ඊළඟ එකේ ඡායා කියලා ලියන්න. මොකක්ද කියලා මේ ඊළඟ නම. එතකොට දැන් ඔයගලන්ට පේන විදිහට මොකක්ද තියෙන්නේ? ෆයිල් එකේ right වෙන්න ඕන මොකක්ද? පළවෙනි line එකේ right වෙන්න ඕනේ first name කියලා. දෙවෙනි එකේ right වෙන්න ඕනේ ඒමි කියලා. තුන්වෙනි එකේ ඡායා කියලා right වෙන්න ඕන. නමුත් ඒ හැමදේම lines by line කොහොමද right වෙන්නේ? මෙතන line break එකක් දීලා තියෙන නිසා. එහෙනම් ඔන්න ඕක ඔයාට පාවිච්චි කරන්නත් පුළුවන්. ඔයා ෆයිල් එක handle කරද්දී නැත්නම් ෆයිල් එක manage කරද්දී. ඒ වගේම තමයි ඔයා මතක තියාගන්න ඕන ඔයාට මේක ඇතුලේ ඔයාට අවශ්‍ය නම් මේ loop එකක් පාවිච්චි කරලා ෆයිල් එකට write කරන්න පුළුවන්. මෙහෙම අවශ්‍ය නැහැ. මෙහෙම duplicate කර කර තියන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. lines මෙහෙම duplicate කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒක ඔයගලන් ලේසියෙන් පෙන්වලා දෙන්න විතරයි මෙහෙම lines duplicate කරලා තියෙන්නේ. ඒ නිසා ඔයාට ඕන loop එකක් භාවිතා කරලා උනත් අවශ්‍ය විදිහට ෆයිල් එක write කරගන්න පුළුවන්. එතකොට මම මේක දැන් write මේක මම කෝඩ් එක ලිව්වට පස්සේ මම දැන් පෙන්නන්නම් මොකක්ද මේකේ write වෙනවද නැද්ද කියලා. ඊට කලින් මම කියලා තියෙන්නේ data folder එකේ users කියලා text මේ ෆයිල් එකක් තියෙනවා කියලා. මම ගිහිල්ලා බලන්න users කියලා ෆයිල් එකක් තියෙනවා. මම මේක text edit එකෙන් open කරොත් මොකද තියෙන්නේ කියලා. ඔයාලට පේනවා මේකේ මුකුත් නැහැ. දැනට මුකුත් නැහැ කියලා නේ. එහෙනම් මේක මට පුළුවන් මේක run කරන්න. run කරාම බලමු මොකද වෙන්නේ කියලා. මුකුත් නම් උනේ නැහැ මෙතන. අපි මේක open කරලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. පේනවද? දැන් ඔයාගේ first name එකත් right වෙලා තියෙනවා. first name එකට අමතරව පල්ලෙහැන් ඒමි කියලාත් right වෙලා තියෙනවා. ඡායා කියලාත් right වෙලා තියෙනවා. එහෙනම් ඔයාට පුළුවන් මේ text file එකට ඔයාට අවශ්‍ය data write කරන්න මෙන්න මේ method එක භාවිතා කරලා. ඒ වගේම තමයි මම ආපහු පාරක් කියන්න write කරලා නැත්නම් open කරලා ඉවර වුණොත් ඒක අනිවාර්යෙන් close කරන්න නම් පුරුදු වෙන්න හැම වෙලේම. හරිද? එහෙනම් ඔන්න ඔය විදිහට පුළුවන් ඔයාලට ෆයිල් එකක් ඕපන් කරලා රයිට් කරලා ක්ලෝස් කරන්න. ලෙක්චර් එක ඉවර වෙච්ච ගමන් මේක ප්‍රැක්ටිස් කරලා බලන්න අනිවාර්යෙන්ම මොකද මේක ප්‍රැක්ටිස් කරන්නේ නැතුව මේක නිකන් අහගෙන හිටිය කියලා ඔයාලට පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන් ඒක කරලා බලන්න. ඒ වගේම තමයි අනිත් දේ ඔයාට අවශ්‍ය වෙන. මොකක්ද අනිත් දේ අවශ්‍ය වෙන? අනිත් දේ අවශ්‍ය වෙන්නේ ඔයා රයිට් කරන්න පුළුවන්. ඔයා දැන් රයිට් කරන්න දන්නවනේ. ඊළඟට මොකක්ද ඕනේ? ඔයා රයිට් කරපු ෆයිල් එක රීඩ් කරන්න. මොකද දැන් සාමාන්‍යයෙන් මෙතෙන්දී ඔයා කරන ප්‍රොජෙක්ට් එකේදී ඔයා කළ යුතුම දෙයක් තමයි ඔයාගේ ප්‍රොජෙක්ට් එකේ ඔයා යම්කිසි දෙයක් ලියනවා. නැත්නම් යම්කිසි දෙයක් user input කරනවා කියමුකෝ. user input කරලා save කියලා දුන්නාම සාමාන්‍යයෙන් ඔයා මොකද කරන්නේ? ඒක variable එකේනේ තියාගන්නේ. නමුත් දැන් එහෙම බෑ. දැන් user එක save කරාම ඒක save වෙන්න ඕනේ ෆයිල් එකක. ෆයිල් එකක් ඔයා හැදුවා user කෙනෙක් අපි හිතමු user registration එකක් කියලා. user register වුණා නම් එයාගේ details ඔක්කොම ටික ෆයිල් එකේ columns වශයෙන් හරි ඔයාට අවශ්‍ය විදිහට ෆයිල් එක save කරගන්න පුළුවන්. ඒක text file එකක්ද, ඒක CSV file එකක්ද doesn't matter. ඔයාට පුළුවන් විදිහට ඔයා ඉන්ටර්නෙට් එකෙන් හොයලා YouTube videos නම් නිකන් බල හදන්න එපා. මම ඒක නෑ recommend කරන්නේ නැහැ. යම්කිසි දෙයක් කියවලා ඒක try කරලා බලන්න. ඒක තමයි ඔයා අනිවාර්යෙන් කළ යුතු වන්නේ. මොකද නැත්තම් YouTube video එකක් බල මම ඔයාලට ගිය සතියේත් කිව්වා වගේ YouTube videos බල ඔය ඉන්දියන් මිනිස්සු කරන දේවල් නම් කරලා වැඩක් නැහැ. එකක් තමයි මේ මිනිස්සු හරියට කෝඩ් කරන්නේත් නැහැ ඉන්දියන් කට්ටිය. සහ ඒ වගේ කෝඩින්ස් ඉගෙනගෙන තේරුමක් වෙන්නේත් නැහැ. කෙනෙක් ගහන කෝඩ් එකක් බලාගෙන කරන එක කිසිම තේරුමක් නැහැ. ඔයා අනිවාර්යෙන්ම ප්‍රෝග්‍රෑමින් පුළුවන් වෙන්න නම් මම එදා කිව්වනේ කෝඩ් කරන්න පුළුවන් වෙන එක එකක්, ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් වෙන එක එකක්. කෝඩර් කෙනෙක් කියන්නේ එක ජොබ් එකක්, ප්‍රෝග්‍රෑමර් කෙනෙක් කියන්නේ තව ජොබ් එකක්. ප්‍රෝග්‍රෑමර් කෙනෙක් කියන ජොබ් එක තමයි වැලියු එක වැඩි. කෝඩර් කෙනෙක් කියන්නේ සාමාන්‍යයෙන් කෝඩ් එකක් බලාගෙන ගහන එක කෙනෙක්. එයාට ප්‍රශ්නයක් නැහැ. එයාට නිකන් knowledge එකක් ඕනේ නැහැ. එයාට program ඒ කියන්නේ logical thinking knowledge එක අවශ්‍ය නැහැ. එයාට normal code එක ගහගන්න පුළුවන්. නමුත් programmer කෙනෙක් කියන්නේ logically ඒක හිතලා ඒක හරියට plan කරලා අපි කතා කරනවා ඉස්සරහට data structures ගැන ඒවා හරියට භාවිතා කරලා කොහොමද කරන්නේ කියලා හරියට plan කරලා කරන කෙනෙක් තමයි programmer කෙනෙක් කියන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ වෙන්න ඕන programmer කෙනෙක්. programmer කෙනෙක් වෙන්න නම් ඔයා ඉන්ටර්නෙට් එකේ තියෙන videos බලාගෙන ගහලා හරියන්නේ නැහැ. programmer කෙනෙක් වෙන්න නම් ඔයා හිතන්න ඕන. කෝඩ් එකක් බලන්න. Stack Overflow එහෙම පාවිච්චි කරාට කමක් නැහැ. Stack Overflow එකේ තියෙන කෝඩ් එකක් බැලුවට ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ කෝඩ් එක ඔයා පාවිච්චි කරනවා නම් 100 පාරක් හිතන්න මේ කෝඩ් එකේ මොකක්ද වෙන්නේ කියන එක. ඒක දැනගෙන විතරක් පාවිච්චි කරන්න.
මොකද ඒක දැනගෙන පාවිච්චි කරේ නැතුවත් ඔයා මට මේ කෝඩ් එක පෙන්නලා ලකුණු ගන්න පුළුවන්. ඒකක් A+ එකක් ගන්න පුළුවන්. නමුත් ඒක ඔයාට කරගන්න අසාධාරණයි. ඔයාගේ logical thinking part එක improve කරන්න අපි මේ introduction to programming කියලා course එකක් දාලා තියෙන්නේ. ඒ part එක ඔයාගේ ඇත්තටම improve වෙන්නේ නැහැ ඔයා එහෙම කරොත්. ඒ නිසා ඉස්සරහට හරියට IT කරන්න බලාපොරොත්තු වෙන දරුවෙක් ඉන්නා නම් කරුණා කරලා එහෙම කරන්න එපා. තමන් පුළුවන් තරම් තමන් ඉගෙන ගත්ත concepts පාවිච්චි කරලා මේ දේවල් කරන්න. මොකද ඔයගලන්ට මාසයක කාලයක් තියෙනවා මේ හැමදේම කරන්න. ඒ කාලය පාවිච්චි කරලා මාසෙම කෝඩ් එක විතරක් නෙමෙයි මම කියන්න මොනවද ඉන්ක්ලූඩ් වෙන්නේ කියලා. ඒ හැමදේම කරන්න හොඳට ටයිම් එක භාවිතා කරන්න. ඒක තමයි මට කියන්න තියෙන්නේ. එතකොට අපේ මේ ෆයිල් එක රීඩ් කරනවා වගේම රයිට් කරනවා වගේම අනිත් දේ තමයි ෆයිල් එක රීඩ් කරන එක. ඔයාගේ users ලගේ details save කරාට පස්සේ ෆයිල් එකට රීඩ් කරනවා වගේම තව තැනක ඔයාගේ project එකේ පෙන්වන්න අවශ්‍යයි ඒ ෆයිල් එක රීඩ් කරපු ෆයිල් එක රයිට් කරපු ෆයිල් එක රීඩ් කරන තැන. රීඩ් කරලා ඒකේ data ටික පෙන්වන්න ඕන. හරිද? ඒ වගේ තැනක් තියෙනවා නම් ඔයා දැනගන්න ඕන කොහොමද ෆයිල් එක රීඩ් කරන්න කියලා. ෆයිල් එක අපිට රීඩ් කරන්න පුළුවන් mechanisms කිහිපයක් තියෙනවා. එකක් තමයි ඔයාට අවශ්‍ය නම් ඔක්කොම ටික එකපාර රීඩ් කරලා දාන්න පුළුවන්. හරිද? ෆයිල් එක ඔක්කොම රීඩ් කරලා දාන්නත් පුළුවන්. රීඩ් කරන්න පුළුවන් මේ read කියන method එක call කරලා ඒ වගේම පළවෙනි characters 6 විතරක් read කරනවා නම් ඒකත් ඔයාලට read කරන්න පුළුවන් මෙහෙම characters ගාන දාලා නැත්නම් මේක characters ගාන දාලා ඔයාලට පළවෙනි 6 read කරන්න පුළුවන් ඊළඟ 6 read කරනවා නම් ආපහු පාරක් එකම call කරොත් පළවෙනි 6 read කරපු නිසා ඊළඟ 6 read වෙන්නේ ওই විදිහට ඔයාලට read කරන්නත් පුළුවන් නැත්නම් ඔයාලට line by line read කරන්න අවශ්‍ය නම් line by line print කරන්න අවශ්‍ය නම් නැත්නම් read කරගන්න අවශ්‍ය නම් print කරන්න නෙමෙයි මෙතන කතාව වෙන්නේ read කරන්න අවශ්‍ය නම් ඔයාට ලේසියෙන්ම මෙන්න මේ method එක පාවිච්චි කරන්න පුළුවන් මම ඒක කරලා පෙන්නන්නම් අරගෙන ඔයාට තනියෙන් check කරලා බලන්න පුළුවන් කොහොමද ඒක කරන්න කියලා මම මෙතන කරලා පෙන්නන්නම් මේ file එක read කරලා ඒක මම මෙතන දැනට මේක අයින් කරන්නම් දැනට මේක comment කරන්නම් comment කරලා මම ආපහු handle එකක් open කරගන්නවා open කරගන්නේ මගේ text file එක text file එකේ path එක මෙන්න මේක මේ path එක මම open කරගත්තට පස්සේ මම මෙතන දාන්නම් read කරනවා කියලාත් කැමති නම් නොදාන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ මම encoding format එක දෙනවා මේක encode කරලා තියෙන්නේ UTF-8 කියන format එකෙන් encode කරපු file එකක් කියලා මෙහෙමත් මම දීලා මම file handle එක හදාගන්න file handle එකෙන් මට පුළුවන් for each line in F කියන්නේ මේ ෆයිල් එකේ තියෙන lines මේ ෆයිල් handle එකේ තියෙන හැම line එකක්ම අරගෙන මේ line එක print කරන්න. කොහොමද line එක print කරන්නේ? මට පුළුවන් මේක line කියලා නිකම්ම print කරන්න. මොකද මෙතන ප්‍රශ්නේ? unknown encoding මේක UTF වෙනවා UTF URT ගාලා ඔයාලට පේනවද? ඔයා මෙතන line එක ඔයා මේ read කරපු හැම එකක්ම line by line print වෙලා තියෙනව නේද? ඊට අමතරව මේ මෙතන his space එකකුත් print වෙලා. අපි ඒක අයින් කළා දාමු. n සමානයි 0 කියලා මම දාලා බලන්න. ඔයාලට පේනවා දැන් line by line මේක හරියටම read වෙලා තියෙනවනේ. එහෙනම් ඔයාලට පුළුවන් මේ විදිහට line එක read කරලා මේක මෙතන print කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාගේ ෆයිනල් ප්‍රොජෙක්ට් එකේ නම් ඒක ඔයාලට variable එක නැත්නම් list එක save කරගෙන ඒ list එක ඔයාලට පෙන්වන්න පුළුවන් ඔයාගේ UI එකේදී. එතකොට දැන් තියෙන ප්‍රශ්නේ තමයි මොකද්ද මේ UI එකේ පෙන්වනවා කියන එක. නේ? අපි ඒක ගැනත් ඊළඟට කතා කරමු. හරි. එහෙනම් ඔන්න ඔය ටික තමයි basically ඔයාගේ file handling වල නැත්නම් Python file handling වලට ආවහම කරන්න තියෙන්නේ. හරිද? Python file handling වලට ආවම file එක read කරන්න write කරන දේවල් තමයි කරන්න තියෙන්නේ. ඊට අමතරව ඔයාට ෆයිල් එකකට යම්කිසි දෙයක් append කරන්න පුළුවන් ඒ වගේ දේවල් කරන්න පුළුවන් ඒකට additional මම materials දාන්නම් ඒ materials කියවලා ඒවා try කරලා ඔයගලන්ට තියෙන දවසේ නැත්නම් මේ ඔයගලන්ට ජූලි පළවෙනිද දන්නේ මේක පටන් ගන්න project එක පළවෙනිද ඉඳන් ඔයාලට පුළුවන් පළවෙනිද නැත්නම් අද ඉඳන් හරි project එක පටන් ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් පටන් ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ ඒ කට්ටියට පුළුවන් ඒ විදියට project එක පටන් ගන්න එහෙනම් ඔන්න ඔය part එක තමයි අද දවසේ අපි කතා කරන්නේ Python file handling වලින්. එතකොට මීට අමතරව තවත් methods තියෙනවා අපි කලින් කතා කරා වගේම මේ තියෙන්නේ file handling operations තවත් operations තියෙනවා. ඒ operations ඕගලන්ට තනියෙන් ඉගෙන ගන්න පුළුවන්. තනියෙන් try කරලා බලන්න. මොකද මම කොච්චර
ගිරිය කඩාගෙන මෙතන කිව්වත් වැඩක් වෙන්නේ නැහැ ඔයා try කරලා බලන්නේ නැත්තම්. ඒ නිසා මම මේක ඔයගලන්ට කොහොමත් හැමදේම කරලා පෙන්නන්නේ නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ තනියෙන් ඒ දේ කරන්න ඕන. මොකද ඒ තනියෙන් කරන දේවල් වලින් තමයි ඔයගොල්ලෝ තනියෙන් ඉගෙන ගන්න පටන් ගන්නෙ. එහෙනම් අපි අවසාන වශයෙන් කතා කරමු ෆයිනල් එක්සැමිනේෂන් එක ගැන. ෆයිනල් එක්සෑම් එක ගැන ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම දැනගත යුතු දේවල් කිහිපයක් මම කියන්නම්. ඊට කලින් අද දවසේ මේ කරපු ටිකෙන් තේරිච්ච නැති දේවල් තියෙනවද? යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ප්‍රශ්නයක් නැද්ද? හරි. එහෙනම් අපි යමු ෆයිනල් එක්සැමිනේෂන් එක ගැන කතා කරන්න. ෆයිනල් එක්සෑම් එක ගැන කතා කරන්න ගියාම ඔයගොල්ලෝ දැනටම දන්න විදිහට මම කලිනුත් කිව්ව විදිහට MCQ paper එකක් සහ ෆයිනල් ප්‍රොජෙක්ට් එක තමයි ඔයගලන්ට තියෙන්නේ. එතකොට MCQ paper එකට ප්‍රශ්න 50ක් එනවා. ඒ ප්‍රශ්න 50 ඔයගලන්ට මම කාලයක් ඔයගලන්ට කියන්නම්. මම කාලයක් දීලා තියෙනවා නේද? ඒක මතක නැහැ ටයිම් එක. දකින්න බලමු. ඔයගලන්ට පැයක කාලයක් තියෙනවා මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. මේක approximately 50. හරියටම 50 තියෙයිද නැද්ද කියලා ඒක ඒ වෙලාවට මම දාන්නම් ප්‍රශ්න 40ක්ද ප්‍රශ්න 50ක්ද තියෙන්නේ කියලා. එතකොට ඔයගලන්ට ඒ වෙලාවට මේක ප්‍රශ්න ගන්න ඔයගලන්ට වැඩක් වෙන්නේ නැහැනේ. කොහොම හරි ඔයගලන්ට full syllabus එක cover වෙන විදිහට තමයි මේ MCQs එන්නේ. පැයක කාලයක් තියෙනවා මේක complete කරන්න. ඒ වගේම තමයි more details will provided when the exams are near. මේක ඩේට් එක ඔයගලන්ට දාලා තියෙන්නේ ජූලි 20 ජූලි 20ට ලඟ වෙද්දී LMS එක චෙක් කරන්න. LMS එකේ ඔයගලන්ට ඊමේල්ස් එනවා. ඒවා චෙක් කරන්න. ඒ ඊමේල්ස් වල අනිවාර්යෙන් තියෙයි නැත්නම් LMS announcements වලට ආවම ඔයගලන්ට තියෙයි මොනවද මේක කොහොමද ඔයගලන්ට ලකුණු ගන්න පුළුවන් නැත්නම් number of questions කීයක් තියෙනවද කියලා. ඒ වගේම තමයි approximately ඔයාගේ ෆයිනල් එකට ලකුණු 20ක් ලැබෙනවා මේ MCQ එකෙන්. ඔයගොල්ලෝ දන්න විදිහට ඔයගොල්ලෝ දැනටමත් දන්න විදිහට continuous assessments වලින් ලකුණු ප්‍රමාණයක් හම්බ වෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලන්ගේ ෆයිනල් එකෙන් ලකුණු ප්‍රමාණයක් හම්බ වෙනවා. එතකොට continuous assessments වලින් සාමාන්‍යයෙන් අපි ලකුණු 40ක් දෙනවා ඔයගොල්ලන්ට. CES වලින් CES වල ඔයගොල්ලෝ complete කරලා තියෙන විදිහට තමයි ඔයගොල්ලන්ට ලකුණු ලැබෙන්නේ. හරිද? ඒ වගේම තමයි ඊළඟ ලකුණු 60න් ලකුණු 20ක් ඔයගොල්ලන්ගේ MCQ paper එකෙන් ලැබෙනවා. ඊළඟ ලකුණු 40ම ලැබෙන්නේ ඔයාගේ final project එකෙන්. හරිද? ඒ නිසා ෆයිනල් ප්‍රොජෙක්ට් එක අනිවාර්යයෙන්ම ඔයගලන්ට ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන් මෙතඩ් එකක් මේක. මේ සබ්ජෙක්ට් එකට හරියට ලිව්වොත් ඔයාලට අනිවාර්යෙන් ඒ එකක් ගන්න පුළුවන් සබ්ජෙක්ට් එකක්. ඒ නිසා MCQ හරියට ඒ ටික හොඳට ප්‍රැක්ටිස් කරන්න. ප්‍රැක්ටිස් කරනවා කියන්නේ පාස් පේපර්ස් එහෙම නෙමෙයි. පාස් පේපර්ස් නම් මම හිතන්නේ MCQ නැහැ. ඔයගලන්ට දීලා තියෙන MCQ ඊට වඩා ටිකක් අමාරු MCQ එයි. ඒ නිසා ඔයගලන්ට try කරලා බලන්න. ඔයගලන්ට අමාරු කියන්නේ උගන්නපු නැති කිසිම දෙයක් එන්නේ නැහැ. general knowledge සහ logical thinking සහ මේකේ උගන්නපු ඒවෙන් තමයි ප්‍රශ්න ලැබෙන්නේ. එහෙනම් ඒක තමයි final MCQ එක පිළිබඳව. MCQ එක පිළිබඳව ඊට අමතරව යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් ඔයගලන්ට අහන්න පුළුවන් මම final project එක ගැන කතා කරන්න කලින්. ආටවත් ප්‍රශ්නයක් නැද්ද? හරි හොඳ ළමයි ටිකක් නේ. exams කිව්වහම සාමාන්‍යයෙන් හැමෝම කතා කරන දේ. හරි ගොඩක් හොඳයි ප්‍රශ්නයක් නැහැනේ. එහෙනම් අපි යමු ඊළඟ පාර්ට් එකට. ඊළඟ පාර්ට් එක තමයි ඔයගේ ෆයිනල් ප්‍රොජෙක්ට් එක. ෆයිනල් ප්‍රොජෙක්ට් එක ගත්තාම approximately ඔයාගේ ප්‍රොජෙක්ට් එකෙන් 10%ක් ඔයාට හම්බ වෙන්නේ ප්‍රොජෙක්ට් රිපෝට් එකෙන්. ඔයගොල්ලෝ ප්‍රොජෙක්ට් රිපෝට් එකක් ප්‍රොජෙක්ට් රිපෝට් එකක් දෙන්න ඕන. ඇයි ළමයි බය වෙලා තියෙන්නේ කියලා මට ඔක්කොටම කලින් කියන්නකෝ. අයියෝ එක්සෑම් ස්ට්‍රෙස්ද? ඕවා ගණන් ගන්න එපා. එක්සෑම් කියන්නේ nothing. ඕගොල්ලන්ගේ ෆේල් කරන්න කිසිම ලෙක්චරර් කෙනෙක් කැමති නැහැ. මුලින් මේක මතක තියාගන්නකෝ. ඕගොල්ලෝ ඕගොල්ලන් ෆේල් වෙන්නේ නැහැ. ඕගොල්ලෝ හරියට වැඩ කරලා නැත්තම් විතරයි ඔයා ෆේල් වෙන්නේ. පොඩ්ඩක් හරි වැඩ කරලා තියෙනවා නම් ෆේල් වෙන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් කැම්පස් එකේ තියෙන දෙයක්. නමුත් සමහර වෙලාවට සමහර ලෙක්චරර්ස්ලා ඉන්නවා. ඒක වෙනස් වෙන. ඒ කියන්නේ ඒක අපේ ෆැකල්ටි එකේ විතරක් නෙවෙයි වෙනත් ෆැකල්ටිස් වලද මම අපේ ෆැකල්ටි එකේ නම් ඇත්තටම මම හරියටම දන්නේ නැහැ. නමුත් මමත් ඉගෙන ගත්තේ ඇප්ලයිඩ් සයන්ස් එකේනේ. එතකොට මම දන්නවා ඒකේ හිටපු ලෙක්චරර්ස්ලා කොහොමද ලකුණු දෙන්නේ කියලා.
එතකොට ඒක ලෙක්චරර් ගෙන් ලෙක්චරර්ට වෙනස් වෙනවා සාමාන්‍යයෙන් කොහොමද ලකුණු දෙන්නේ කියන එක. නමුත් ඉන්න 99%ක්ම ලෙක්චරර්ස්ලා ඔයගොල්ලන්ගේ ෆේල් කරන්න නම් කැමැත්තක් තියෙන ලෙක්චරර්ස්ලා නෙමෙයි. නමුත් ඔයගොල්ලෝ හරියට උත්තර ලියලා නැත්නම් අපිට හැකියාවක් නැහැ ඔයගොල්ලන්ට ලකුණු දෙන්න. නේ? ඔයගොල්ලෝ ඔයා හිතන්නකෝ පේපර් එකේ මුකුත් ලියලා නැහැ කියලා නැත්නම් තනිකර බොරු ලියලා තියෙනවා කියලා. ඒ බොරු වලට ලකුණු දෙන්න විදිහක් නැත්නම් ෆේල් වෙයි. නමුත් ඔයා පොඩ්ඩක් හරි මේ පාඩම් කරලා තියෙනවා නම් ඔයා ෆේල් වෙන්නේ නැහැ. මේක ඔයගොල්ලන්ගේ පළවෙනි එක්සෑම් එකනේ. ඒ නිසා එක්සෑම් ස්ට්‍රෙස් කියන එක නම් ඉතින් ටිකක් එයි. නමුත් එච්චර හිතන්න එපා. ඔක එහෙම අමාරු දෙයක් නෙමෙයි. ඔයගොල්ලන්ට පැය ගානේ කාලයක් හම්බ වෙනවා. හරියට මතක තියාගන්න, හොඳට මතක තියාගන්න මේ සබ්ජෙක්ට් එකේ විතරක් නෙමෙයි දරුවනේ. මේකේ නම් ප්‍රශ්නයක් නැහැ. ඔන්ලයින් එක්සෑම් එකක් තියෙන නිසා ෆයිනල් ප්‍රොජෙක්ට් එකට මාසික කාලයක් තියෙන නිසා අනෙකුත් සබ්ජෙක්ට්ස් වල නම් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන දෙයක් තමයි මෙතන ඉන්න මම දන්නවා 37 දෙනාගෙන්ම 35 දෙනාටම ස්පෙෂල් යෑමේ අවශ්‍යතාවයක් තියෙනවා. නමුත් අපි ෆුල්ම try කරනවා හැමෝම ගන්න. නමුත් ඩිපාර්ට්මන්ට් එකේ තියෙන රිසෝසස් අනුව තමයි අපි ඩිසයිඩ් කරන්නේ කොච්චර ප්‍රමාණයක්ද ස්පෙෂල් එකට ගන්න කියලා. එතකොට ගිය අවුරුද්දේ හිටියා ස්පෙෂල් එකට ළමයි 50 ගාණක්. ඔයගලගේ සීනියර් බැච් එකේ 50 ගානේ ළමයි 27 දෙනයි අපි ස්පෙෂල් බැච් එකට ගත්තේ. ඒ වගේ මේකේ 30 ගානක් ඉන්නේ 35 දෙනාගෙන් කිහිප දෙනෙක් තමයි අපි ස්පෙෂල් බැච් එකට ගන්නෙ. නමුත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ IT නැති වුණත් ඔයගලන්ට වෙනත් සබ්ජෙක්ට්ස් තියෙන නිසා. ඒ වගේම තමයි සමහර ස්පෙෂල් සිලෙක්ට් වෙලත් IT වලට එන්නේ නැතුව වෙනත් සබ්ජෙක්ට්ස් වලට යන ළමයිනුත් ඉන්නවා. එතකොට ඔයගලන්ට හැකියාව ලැබෙනවා IT වලට එන්න. ඒ වගේ විවිධ දේවල් තියෙනවා. ඒ දේවල් අපි ප්‍රත්‍යක්ෂ දාමුකෝ. එතකොට අපි සබ්ජෙක්ට්ස් වලට ආවොත් මේ සබ්ජෙක්ට්ස් වල ඔයා අනිවාර්යෙන්ම ලකුණු ප්‍රමාණයක් ගන්න ඕන. මොකද ඔයා රිපීට් වුණොත් ඔයාට ස්පෙෂල් කිරීමේ බැරිකමක් තියෙනවා මම දන්න තරමින්. මම හරියටම දන්නේ නැහැ මොකද මමත් ගිය අවුරුද්දේ අන්තිමට තමයි මේ ෆැකල්ටි එකේ හරියට ජොයින් වුනේ. ඒ නිසා මම හරියටම හැමදේම දන්නේ නැහැ. නමුත් පොඩ්ඩක් ඒව එන්ෂුවර් කරගන්න කොහොමද ස්පෙෂල් සිලෙක්ට් කරන්නේ? අපිට අඩුම ලකුණු කොච්චරක් තියෙන්න ඕනද? ඒවට ලකුණු කොහොමද තියෙන්න ඕනේ? ඒ වගේ දේවල් අනිවාර්යෙන්ම බලා ගන්න. යාළුවන්ගෙන් අහන්න, සීනියර්ස්ලාගෙන් අහන්න. ඒකලන්ට එක්ස්පීරියන්ස් තියෙන නිසා මේ දේවල් අනිවාර්යෙන් එන්ෂුවර් කරගන්න. හරිද? ඒ වගේම තමයි ඔයගලන්ගේ ඇටෙන්ඩන්ස් ගොඩාක් ලෙක්චර්ස් වල බලනවා. ඇටෙන්ඩන්ස් 180 නැත්තම් එක්සෑම්ස් වලදී ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් මේ කොරෝනා කාලේදී නිසා එහෙම ඇටෙන්ඩන්ස් බලන එකක් නැහැ. නමුත් කොරෝනා හරි ගිහිල්ලා ඔයගලන් කැම්පස් ආවට පස්සේ අනිවාර්යෙන්ම 180 ඇටෙන්ඩන්ස් බලනවා. බොරුවට ගිහිල්ලා මගේ ලෙක්චර්ස් නම් ඔයගලන්ට බොරුවට සයින් කරන්න බෑ. මොකද අනිවාර්යෙන්ම හැම ලෙක්චර් එකේදීම බලනවා ඒ ළමයින්ව කවුන්ට් කරලා සහ ළමයින්ට කතා කරලා ළමයි ඇවිල්ලා ඉන්නවද කියලා. මොකද ළමයි 20 ගානක් නේ ඉන්නේ, ළමයි 30 ගානක් නේ ඉන්නේ. ඒක බලන එක නැතිනම් පටස් ගාලා බලන්න පුළුවන්. ඒ නිසා හොරට සයින් කරලා තියලා වුණොත් ඔයගලන්ව කපලා දානවා. ඔයගලන්ට ඇටෙන්ඩන්ස් හම්බ වෙන්නේ නැහැ. ඒ දවසේ විතරක් නෙමෙයි ඒක මම ඩිසයිඩ් කරනවා ලකුණු දවස් කීයකටද කියලා. ඒ නිසා ඒක අපි පැත්තකට දාමුකෝ ඇටෙන්ඩන්ස් කතාව. ඒකත් මතක තියාගන්න ඊළඟ අවුරුදු වල. මේ ලංකාවේ කොරෝනා යන තත්ත්වයට මම හිතන්නේ නැහැ ඔයගලන්ට ඊළඟ අවුරුද්දෙත් අපි ප්‍රාර්ථනා කරනවා මේ අවුරුද්දේ කොහොම හරි ගෙන්නන්න පුළුවන් වෙයි කියලා. වෙන්න කියලා. නමුත් ඊළඟ අවුරුද්දවත් වෙනකන් එන්න වෙන්නේ නැති පාටක් තමයි ලංකාවේ තියෙන විදියට පේන්නේ. කොහොම වුණත් ඒ නිසා ඔයගලන්ට බය වෙන්න දෙයක් නැහැ. ගෙදරින් ධම්මන එක්සෑම් එක කරන්නේ. ඒ නිසා ස්ට්‍රෙස් වෙන්නේ නැතුව හොඳට පාඩම් කරලා මතක තියාගෙන මම මේකට A+ එකක් දානවා කියලා හැම වෙලෙම ටාගට් කරන්න. ඔයාට බැරි වුණා කියලා හිතන්න එපා. බැරි වෙයි කියලා හිතන්න එපා. බය වෙන්නේ නැතුව A+ එකට ටාගට් කරන්න. A+ එකට ටාගට් කරොත් අඩුම ගානේ ඔයාට ඒකක්වත් හම්බ වෙනවා. ඒකකට ටාගට් කරොත් A- එකක්, A- එකට ටාගට් කරොත් B+ එකක්, B+ එකට ටාගට් කරොත් B එකක්, B එකට ටාගට් කරොත් B- එකක්. ඔය විදිහට තමයි සාමාන්‍යයෙන් ලකුණු ප්‍රමාණය වෙනස් වෙන්නේ. මොකද ඔයා හිතන විදිහටම හැමදේම ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා හැම වෙලේම A+ එකට ටාගට් කරන්න. එතකොට ඔයාට අඩුම ගානේ A- එකක්වත් හම්බ වෙයි. ඒ නිසා හැම වෙලේම A+ එකට ටයිම් කරලා ටාගට් කරලා වැඩ ටික කරන්න. MCQ එකට නම් වැඩි කරන්න බෑ. මොකද ඔයගලන්ගේ දැන් MCQ එකට ටයිම් එක ඇත්තටම අපි ගන්නේ ෆැකල්ටි ටයිම් ටේබල් එකකින්. ඔයගොල්ලෝ ෆස්ට් ඉයර්ස්ලානේ. ෆස්ට් ඉයර්ස්ලා නිසා කොයි වෙලේවත් ටයිම් එක වෙනස් කරන්න බලන්න එපා. මොකද මේ ටයිම් එක මේ දවස් 20ක් තියෙනවා. 20ක් නෙවෙයි 24ක් විතර තියෙනවා ඔයගොල්ලන්ට. සති 3කට වඩා කාලයක් තියෙනවා. ඒ නිසා MCQ එකට ටයිම් එක නම් වෙනස් කරන්න බෑ. ඒ නිසා ඔයගලන්ට MCQ එකට ටයිම් එක අනිවාර්යෙන් ඒ කාලෙම ගන්න ඕන. ටයිම් එක කියන්නේ සොරි කාලය කියන්නේ පැයකට වඩා
නැහැ. ඒක මං හිතන්නේ මයික් එක ඔන් කරලා ඔයගොල්ලෝ ප්‍රශ්න අහුවා නම් ලේසි. මටත් එතකොට තේරුම් ගන්න ලේසිනේ. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ප්‍රශ්නේ 50ක් නම් ලැබෙන එකක් නැහැ. ඔයාට අනිවාර්යෙන් කරන්න පුළුවන් ප්‍රමාණයක ප්‍රශ්න තමයි හම්බ වෙන්නේ. ඒක ගැන බය වෙන්න එපා. මෙතන මේ ප්‍රශ්න 50 කියන එක මං හිතන්නේ ඔයගොල්ලෝ කන්ෆියුස් වෙන්නේ නැත්තේ. ප්‍රශ්න 50ක්ම නම් හම්බ වෙන්නේ නැහැ. ඔයාට කරන්න පුළුවන් ප්‍රමාණයක් තමයි අනිවාර්යෙන් ලබා දෙන්නේ. ඒ නිසා ඒක ගැන බය වෙන්න එපා. ප්‍රශ්න 50ක් දෙනවා නම් ඊට වඩා වැඩි කාලයක් ලබා දෙන්න. ඒ නිසා හැම ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. මං හිතුවේ දවස වෙනස් කරන්න කියනවා කියලා. ඒ නිසා ඒකත් මතක තියාගන්න. මම කියා හිටියේ අර දේවල් අනිවාර්යෙන් මතක තියාගෙන A+ එකට ටාගට් කරගෙන වැඩ කරන්න. හැමදේම ඔයාට මාසයක් තියෙන නිසා ප්‍රොජෙක්ට් එක හැමදේම කියවලා grammatical mistakes ද spelling mistakes ද මුකුත්ම නැති වෙන විදියට හොඳට explain කරලා ඔයාට ප්‍රශ්න මේ report එක ලියන්න පුළුවන්. final project එකත් මාසයක කාලයක් තියෙනවා හොඳට code කරලා coding standards බලලා ඒ හැම දෙයක්ම කරන්න. මොකද ඔයා දැන් මේ කරන දේ ඔයාට ඉස්සරහට තමයි සෑහෙන්න වැදගත් වෙන්නේ. හරිද? ඉස්සරහට වැදගත් වෙන්නේ මොකද ඒ දෙයින් තමයි මේ ලබා ගන්න දෙයින් තමයි ඔයාගේ coding knowledge එක. නැත්නම් මේ coding skills improve වෙන්න ගන්න. මීට වඩා advanced දේවල් අපි ඊළඟ අවුරුදු වල කරන නිසා ඒක ඕනම සබ්ජෙක්ට් එක වෙන දෙයක් නේ. ෆස්ට් ඉයර් එකට වඩා ඇඩ්වාන්ස් සෙකන්ඩ් ඉයර්. ඒ වගේ ඇඩ්වාන්ස් දේවල් කරන නිසා දැන් ඉඳන්ම ඒවා හරියට කරන්න පුරුදු වෙන්න. එතකොට ඔයාලට ලේසියෙන්ම හැම දෙයක්ම කරගන්න පුළුවන්. ප්‍රශ්න 30ක් 40ක් අතර තමයි ඔයාලට අනිවාර්යෙන් ප්‍රශ්න ලැබෙන්නේ. 30ක් 40ක් අතර. 40ක් දුන්නත් ඔයාලට ප්‍රශ්න පැයෙන් කරන්න පුළුවන් විදියට තමයි දෙන්නේ. මොකද මම දන්නවා ඔයගොල්ලන්ට ප්‍රශ්න කොහොමද කරන්න පුළුවන් කියලා. ඒ නිසා ඒක ගැන බය වෙන්න දෙයක් නැහැ. මොකද දැන් ඔයගොල්ලෝ ප්‍රශ්න කීයද කියලා දැනගත්තර ඔයගොල්ලන්ට ප්‍රශ්න දැනගන්න විදිහක් නැහැනේ. ඒ නිසා ඔයගොල්ලෝ ප්‍රශ්න ගානවත් මුකුත් නෙමෙයි ඔයා දැනගන්න ඕන. ඔයා දැනගන්න ඕන මේ ප්‍රශ්න වලට උත්තර දෙන විදිය. එතකොට මම කෝඩින් වල ප්‍රශ්න අහනවා. එතකොට මේ වැරදි තියෙනවා නම් මේ හරි ගස්සන්න කියලා මේ වැරදි එතකොට එරර්ස් එන්න පුළුවන් තැන් අහනවා. එරර්ස් මොන වගේද කියලා අහනවා. ඒ නිසා මේ වගේ දේවල් ප්‍රැක්ටිස් කරන්න. මේ වගේ දේවල් තමයි අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. MCQ එක පිළිබඳව මම හිතන්නේ අපි කතා කරා ඇති. ඊට පස්සේ අපි ගමු ප්‍රොජෙක්ට් රිපෝට් එක. මොකද අපිට සාමාන්‍යයෙන් ටිකක් දේවල් ටිකක් කතා කරන්න තියෙනවා. තව පැය භාගයක් විතරනේ තියෙන්නේ. පොඩ්ඩක් ඔයගලන්ට ඒක පෙන්නන්නම්. yes එක චුට්ටක් අයින් කරලා ඔයගලන්ට පෙන්නන්නම්. ඔයගලන්ගේ LMS එකට මම මේක අද දවසේදී අප්ලෝඩ් කරන්නම්. නමුත් ඒක මම ඔයගලන්ට ෆස්ට් ඉයර්ස් වශයෙන් විතරයි මේ දේ කියලා දෙන්නේ. ඊළඟ අවුරුදු වල නම් මම මෙහෙම ඩිස්ක්‍රයිබ් කරන්නේ නැහැ. නමුත් ෆස්ට් ඉයර්ස්ලා තාම ඉතින් අලුතෙන්ම ආපු නිසා තමයි මම මේක ඔයගලන්ට ඩිස්ක්‍රයිබ් කරලා දෙන්නේ. හරි. දෙකින්කෝ මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. අපි මේක 1 by 1 චුට්ටක් කතා කරමු. හරි. මේක තමයි ඔයාගේ ප්‍රොජෙක්ට් ගයිඩ්ලයින් එක. හරිද? මේ ප්‍රොජෙක්ට් ගයිඩ්ලයින් එකේ තියෙන ඒවා කුරක් නෑ අර ෆලෝ කරන්නම ඕන. මොකද ඔයා ප්‍රොජෙක්ට් ගයිඩ්ලයින් එකේ තියෙන ඒවා ෆලෝ කරේ නැත්නම් ඔයාට ලකුණු හම්බ වෙන්නේ නැහැ. හරිද? ඒ නිසා අනිවාර්යෙන්ම මතක තියාගන්න ප්‍රොජෙක්ට් ගයිඩ්ලයින් එකේ තියෙන ඒවා අනිවාර්යෙන්ම ඔයා ෆලෝ කළ යුතුමයි. හරිද? හරි. එතකොට ඔයාට ආවහම ප්‍රොජෙක්ට් එකේ කම්පෝනන්ට්ස් 3ක් දක්නට ලැබෙනවා. හරි. පසින්දු කියන්න බලන්න ඇයි IT එකට බය කියලා. මයික් එක ඔන් කරලා කතා කරන්න ප්‍රශ්නයක් නෑ. IT එකට බය හිතෙන්නේ ඇයි කියලා මට පොඩ්ඩක් කියන්නකෝ. මම ඔයගලන්ගේ බය චුට්ටක් දුරු කරන්න. ඇයි මේ අයියෝ මයික් එක අන්මියුට් කරන්නේ නැහනේ. ඔයගලන්ගේ සීනියර්ස්ලා නම් මයික් එක මියුට් කරගන්න බැරි මේ මට මියුට් කරන්නවත් බෑ. එච්චර මයික් එක අන්මියුට් කරලා කතා කරනවා. ඇයි මඤ්ඤංග කියන්නේ? ඒක තමයි මම ඔයගලන්ට කලින් ඉඳන්ම කියන්නේ ප්‍රශ්න කරන්න ඕන. මොකද ප්‍රශ්න කරන්නේ නැතුව ඔයගොල්ලෝ තියරි විතරක් දැනගෙන හිටියට වැඩක් වෙන්නේ නැහැ. ප්‍රශ්න කරන තරමට තමයි ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් වෙන්නේ. IT කියන්නේ කටපාඩම් කරන සබ්ජෙක්ට් එකක් නෙමෙයිනේ. ඔයගලන්ගේ IT කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එකක්. ප්‍රැක්ටිස් කරන්න ඕන. ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එකක් නිසා තමයි ඔයගොල්ලෝ ඉන්ඩස්ට්‍රි එකට ගියත්
ලක්ෂ ගානක පඩියක් ගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් තියරි එකක් කටපාඩම් කරලා ඉන්ඩස්ට්‍රි එකට ගියාම ලක්ෂ ගානක පඩි දෙන්න පිස්සෝ නෑනේ මේ ලෝකේ. ඔයගලන්ට ප්‍රැක්ටිකලි මේ දේ පුළුවන් වෙන නිසා තමයි ඒකට ලක්ෂ ගානක් පඩි දෙන්න උනත් මිනිස්සු සූදානම් වෙන්නේ. ඒ නිසා ඔයාට තියරි එක ප්‍රැක්ටිකල් කරන විදිහ අමාරුයි නම් ඒක ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් වෙන විදිහට ඔයාව ඉම්ප්‍රූව් කරගන්න ඕනේ. නේ? නැත්තම් ඔයාට මේ දේ කරන එක මේක ඔයාගේ අනාගත ටාගට් එක නේ ඔයාගේ මුලින් තනිකරම වැදගත් වෙන්නේ. නේ? ඔයාට මම අර අච්චර ප්‍රශ්න කෙරෙව්වේ ටියුටෝරියල්ස් වල ප්‍රශ්න දුන්නේ. ඒ හැම දෙයක්ම ඔයගලන්ට දෙන්නේ ප්‍රශ්න කරන්න. නමුත් එහෙම මම ඔයගලන්ට ෆෝස් කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මම ඔයගලන්ට හැමදාම කියනවා වගේ ෆස්ට් ඉයර් එකේදී කොයි වෙලේකදීවත් අපි ෆස්ට් ඉයර් නේ කැම්පස් එකේදී කොයි වෙලේකදීවත් ඔයගලන්ව මෙච්චර මම පුෂ් කරන තරමට නම් පුෂ් කරන්නේ නැහැ. මොකද එහෙම පුෂ් කරන්නේ නැහැ. කැම්පස් කියන්නේ A levels නෙමෙයි. මම ඒකයි ඔයගලන්ට කලින් ඉඳන් කිව්වේ. තනියෙන් ඉගෙන ගන්න තමයි කැම්පස් එක තියෙන්නේ. තනියෙන් කියන්නේ යාළුවව කපලා නෙමෙයි. නමුත් ඔය තියරිස් වගේ දේවල් තනියෙන් ඉගෙන ගන්න ඕනේ. ප්‍රැක්ටිස් කරන ඒවා තනියෙන් කරන්න ඕනේ. නැත්තම් මම ඔයගලන්ට කෝඩ් එක මේක කෝඩ් කර කර පෙන්නුවට එහෙම කෝඩ් කර කර පෙන්වන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඉස්සරහට යද්දි මම ඔයගලන්ට කෝඩ් කර කර පෙන්වන්නෙත් නැහැ. මොකද කෝඩ් කර කර පෙන්වන එකෙන් ඔයගොල්ලෝ තවත් වෙන්නේ කම්ෆර්ටබල් zone එකට වැටෙන නිසා. සෙකන්ඩ් ඉයර් එකෙන් නම් ඉඳන් නම් මම ඔයගලන්ට කොහොමත් කෝඩ් කරලා පෙන්වන්නේ නැහැ. ඒ නිසා කෝඩ් කරන ඒවා තනියෙන් කර කර පුරුදු වෙන්න. ඒකෙන් තමයි වගේ මොලේ හැදෙන්නේ. ඒක නැතුව ඔයා බෑ බෑ කිය කිය හිටියොත් ඉතින් අර මං ගිය සතියේ කිව්වා වගේ බෑම තමයි. ඒ නිසා එහෙම වෙන්න එපා කොයි වෙලේවත්. ප්‍රැක්ටිස් කරන්න. ඔයගලන්ට මාසයක කාලයක් තියෙනවනේ. ඒ නිසා ප්‍රැක්ටිස් කර කර බලන්න. දැන් MCQ එකටත් කාලය තියෙනවානේ. හොඳට ටයිම් එක යොදවන්න. පැය 4-5ක් මේ වෙනුවෙන් කාලය ගත කරන්න. ඒක ගත කරන කාලේ ඔයාට කවදාවත් මේ ප්‍රශ්නයක් වෙන දෙයක් නෙමෙයි. ඒ කොච්චර ගත කරත් ඒක ඔයාගේ ඉම්ප්‍රූව්මන්ට් එකට ගත කරන කාලයක්. ඒ නිසා ඒක ප්‍රශ්න කර කර පුරුදු වෙන්න ඕන. නැතුව මම ගිරිය කඩාගෙන පැය 10ක් මේ දේ ගන්නුවත් ඔයාට කරන්න බෑ. ඔයගොල්ලෝ හිතන්නේ නැහැ මම ෆස්ට් ඉයර් ඉඳෙද්දි ඒ සර්ලා කවදාවත් අපිට මෙච්චර ඉගෙනුවේ නැහැ. ඒ කියන්නේ උගන්නන එක සුපිරියට ඉගෙනුවා, සුපර්බ් විදියට ඉගෙනුවා, ඔක්කොම තියරිස් කවර් කරා. නමුත් ඕගොල්ලන්ට වගේ මෙච්චර කියව මේවා කරන්න අරව කරන්න කියා ෆෝස් කරේ නැහැ. එහෙම කරපු නැති නිසා තමයි අපි මෙච්චර අද මේ වගේ තත්ත්වයක ඉන්නේ. ඒ මිනිස්සු ෆෝස් කරා නම් මමත් ෆෝස් කරන එක අදින් නවත්තනවා. ඔයගොල්ලන්ට ෆෝස් කරා නම් ඔයගොල්ලෝ තවත් කම්ෆර්ටබල් වෙන එක විතරයි වෙන්නේ. ඔයගොල්ලෝ කොච්චර එහෙම නැහැ කියලා හිතුවා. ඒකයි මම ප්‍රොජෙක්ට් එකෙත් ඔයගොල්ලන්ට අලුතෙන් හිතලා දේවල් කරන්න දාලා තියෙනවා. හිතලා කරන්න ඔයගොල්ලන්ගේ සීනියර්ස්ලත් හිතලා කරේ. සීනියර්ස්ලත් ආයේ සුපර්බ් විදිහට ප්‍රොජෙක්ට් එක කරලා තිබ්බා. ඒ නිසා ඒගොල්ලන්ට සෑහෙන ලකුණු ප්‍රමාණයක් හම්බෙලා තිබ්බා. ඒස් තිබ්බා මං හිතන්නේ ගොඩාක් කට්ටියට. ඒ වගේ ඔයගොල්ලන්ටත් ඒ දේ කරන්න පුළුවන්. ඒක ඉතින් තනියෙන් කරලා පුරුදු වෙන එක තමයි ගායනි කරන්න තියෙන්නේ. ඒකයි මම ඔයගලන්ට ෆස්ට් සෙමෙස්ටර් එකේ ඉඳන් ෆස්ට් ලෙක්චර් එකේ ඉඳන්ම කිව්වේ කර පුරුදු වෙන්නම ඕන. නැතුව ඔයගලන්ට දැනටත් බැරි නැහැ ෆුල් try කරන්න. මොකද අතෑරලා දැම්මොත් තමයි ඔයාලට බැරි වෙන්නේ. ප්‍රොජෙක්ට් එක සබ්මිට් කරන විදිය ගැනත් මම කියන්නම්. අපි මේක ගැන මුලින්ම කතා කරලා ඉවර කරමු. එතකොට ප්‍රොජෙක්ට් එක ගත්තාම ප්‍රොජෙක්ට් එකේ කම්පෝනන්ට්ස් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ඔයා ප්‍රොජෙක්ට් එකේ ටොපික් එකක් සබ්මිට් කරන්න ඕන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයා උදාහරණයක් විදිහට ගන්න හොටෙල් එක සිස්ටම් එකක් කියලා. හොටෙල් එක සිස්ටම් එකක් න sorry හොටෙල් සිස්ටම් එකක් නම් ඔයා හදන්න හිතාගෙන ඉන්නේ. ඒක මම හොටෙල් සිස්ටම් එකක්ම දැන් හැමෝම හදන්න ගන්න එපා. මොකද ඒක යුනික් වෙන තරමට ඔයාට හොඳට ලකුණු හම්බ වෙනවා. මම හිතන්නේ මම ඩිස්කනෙක්ට් වුණානේ. හරි. යුනික් ටොපික් එකක් ගන්න ෆුල් try කරන්න. ඒ කියන්නේ බලන්න දැනට වර්තමානයේ වෙන විට තියෙන ප්‍රශ්න වලට සොලියුෂන් එකක් වෙන විදිහට software එකක් හදන්න බලන්න. ඒකට තමයි සෑහෙන්න ඔයගලන්ට ලකුණු හම්බ වෙන්නේ. ප්‍රොජෙක්ට් එකට බොහෝ වෙලාවට වයිව් එකක් තියෙයි. බොහෝ දුරට වයිව් එකක් තියෙයි. වයිව් එකෙනුත් ඔයගලන්ට ලකුණු ප්‍රමාණයක් හම්බ වෙනවා. ඒක මම කියන්නම් ප්‍රොජෙක්ට් එක සබ්මිට් කරාට පස්සේ වයිව් එක තියෙන දවස. ඒ හින්දා 99%ක්ම ෂුවර් ඔයගලන්ට වයිව් එකක් තියෙයි. ඒ නිසා කරන හැම කෝඩ් එකක්ම ඔයා දැනගන්න ඕන. මම කෝඩ් බයි කෝඩ් ඔයගලන්ගෙන් ප්‍රශ්න අහන්නේ. ඇයි මෙහෙම කරේ කියලා. එතකොට ඔයගොල්ලෝ දැනගන්න ඕන මේ කෝඩ් එක ඇයි ලිව්වේ කියලා. ඒ නිසා කොපි කරන්නවත් කොහෙන්වත් කෝඩ් ගන්නවත් හිතන්නවත් එපා. මොකද මම දන්නවා ඔයගලන් අහු කරගන්න විදිය. මම දන්නවා ඔයගොල්ලෝ එහෙම කරන්නේ නැහැ කියලා. නමුත් එහෙම කරන්න try කරන්න එපා. එතකොට ප්‍රොජෙක්ට් ටොපික් එකක් ඔයා සබ්මිට් කරන්න ඕන. ටොපික් එක සබ්මිට් කරන්න මම ඔයගලන්ට Google ෆෝම් එකක් දානවා LMS එකේ. ඒකට ගිහිල්ලා ඔයාගේ ෆුල් නම
එතකොට AR number එක ඒ වගේ දේවල් ඔයාලට input කරලා ඔයාලට පුළුවන් ඔයාගේ topic එක submit කරන්න. හරිද? topic එක submit කරන්න කලින් ඔයාලා topic එකක් select කරගන්න ඕන. ඒ topic එක select කරගනිද්දී ඔයාගේ system එකට topic එක select කරගනිද්දී system එකේ අඩුම ගානේ main features 3ක්වත් තියෙන්න ඕන. හරිද? main features අඩුම ගානේ 3ක්වත් තියෙන්න ඕනේ. features වැඩි වෙන තරමට ඔයගලන්ට ලකුණු වැඩියෙන් හම්බ වෙනවා. ඒ වගේම feature එකක් කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ ඔයාගේ project එක ගත්තොත් අපි හිතමු hotel එකක් කියලා. hotel එක එන customer කෙනෙක්ව register කරගන්නවා නම් අන්න ඒක එක feature එකක්. එතකොට අපේ hotel room එකක් create කරනවා නම් ඒක feature එකක්. එතකොට ඒ hotel room එකක් create කරද්දී උදාහරණයක් විදිහට අපි customer create කරනවා කියමුකෝ. එතකොට customer ට නම, customer ගේ age එක, customer ගේ NIC number එක, customer ගේ mobile number එක, customer ගේ address එක ඔය හැම දෙයක්ම යට input කරන්න පුළුවන් වෙන්න ඕනේ. input කරාට පස්සේ ඒක save කරගන්න ඕනේ මොකේද? save කරගන්න ඕනේ file එකක. text file එක වගේ save කරගන්න ඕන. ඒ වගේම තමයි මේ feature එකේ තිබිය යුතු දෙයක් තමයි ඔයාට ඔයා registration එකක් provide කරනවා නම් ඒ registration එක පෙන්වන්න පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ register වුණාට පස්සේ ඒ details ටික බලන්න පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ file එක read කරලා ඒ details ටික පෙන්වන තත්ත්වයටත් ඔයා software එක හදන්න ඕන. ඒ වගේම දෙවෙනි එක තමයි you should be able to create a GUI for the system. ඒ කියන්නේ graphical user interface එකක් ඔයා අනිවාර්යෙන් system එකට generate කරන්න ඕන. ඒ කියන්නේ ඔයා software එකට user interface එකක් තියෙන්න ඕන. හැමෝම දන්නවනේ user interface එකක්. user interface එකක් තියෙන්න ඕන. ඒකේ buttons තියෙන්න ඕන. ඒ වගේම text ඔයාට දෙයක් type කරන්න input එකක් තියෙන්න ඕන. ඒ වගේ දේවල් ඔයාට අනිවාර්යෙන් include විය යුතුයි. එතකොට GUI එකක් තියෙනවා. ඒ GUI එකේ user interface එකේ ඔයාට buttons තියෙනවා, text තියෙනවා, ඒ වගේ back buttons තියෙනවා. back එක click කරාම අපෝ back එකට යනවා. ඒ වගේ විවිධ කාර්යයන් තියෙනවා. එතකොට ඔයාට සාමාන්‍යයෙන් ඔයා දන්නවා software එකක් බැලුවාම අපි සාමාන්‍ය software එකක් බැලුවම ඔයා දන්නවා ඒකේ back button එකක් තියෙනවා. button එකක් click කරාම තවත් තැනකට යනවා. ඔය වගේ විවිධ කාර්යයන් තියෙනවානේ. අන්න ඒ වගේ කාර්යයන් ඔයාගේ software එකක් තිබිය යුතුයි. ඒ වගේම තමයි තුන්වෙනි එකේ කියනවා you should be able to handle previous data offline using file handling techniques. You don't need to integrate a database. ඔයාට database එකක් integrate කරා කියලා ඔයාට ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා කොයි වෙලේවත් try කරන්න එපා database එකක් integrate කරන්න. මේකේ file handling part එකක් විතරයි මම expect කරන්නේ. ඒ නිසා file handling එකක් integrate කරන්න database එකක් integrate කරලා තිබ්බොත් file handling එකක් වෙනුවට ඔයාට ලකුණු බිඳුවයි හම්බ වෙන්නේ. ඒ නිසා file handling එකක් විතරයි ඔයා ඉන්ටිග්‍රේට් කරන්න ඕනේ database එකක් ඉන්ටිග්‍රේට් කරන්න බෑ. හරිද? හරි. එතකොට ඒක තමයි ඊළඟ එක. එතකොට previous data offline කියන්නේ ඔයා යම්කිසි data එකක් save කරොත් ඒක file එක save වෙන නිසා ඔයා computer එක off කරලා හරි program එක close කරලා හරි ආපහු program එක on කරාම ඒ data file එකේ save වෙලා තියෙන නිසා ඒක ආපහු ඔයාට read කරලා UI එකේ පෙන්නන විදිහට තිබිය යුතුයි. ඒ වගේම තමයි ඔයාගේ unique idea එකක් නා unique ideas වලට additional points හම්බ වෙනවා කියන එකත් ඔයා මතක තියාගන්න ඕන. ඒ වගේම තමයි මේ final project එකේ topic එක විතරක්. ඒ කියන්නේ text එක topic එකේ text එක විතරක් ඔයා submit කරන්න ඕනේ Google form එකේ 3 වෙනිදාට කලින්. එතකොට Google form එක මම අද දවසේ හෝ හෙට දවසේ තුලට available කරනවා. 3 වෙනිදාට කලින් ඔයා අනිවාර්යෙන් ඒක submit කරන්න ඕන. late submission මේ subject එකේ නැහැ. late submission නැහැ. අනිවාර්යෙන් time එකට submit කරන්න යුතුයමයි. අනේ කරුණා කරලා අන්තිම මොහොතේ පැයක් තියලා නම් පැය දෙකක් තියලා නම් මට කතා කරලා කියන්න එපා සර් කොහොමද මේක අප්ලෝඩ් කරන්න ගියාම errors එනවා. ඔය කතා නම් කියන්න එපා. ප්‍රොජෙක්ට් එක පුළුවන් තරම් ඉක්මනට ඉවර කරන්න. දවස් දෙකක් තියලවත් ඉවර කරලා අන්තිම දවස් ටික තියාගන්න සබ්මිෂන් වලට. අන්තිම දවස් 4 තියාගන්න රිවිව් කරන්න. errors correct කරන්න නෙමෙයි. මොනවා හරි improvements කරන්න තියනවා නම් ඒ අන්තිම දවස් නැත්නම් අන්තිම සතිය වගේ තියාගන්න. ඒක ඉවර ඒ සතියේ දවස් 5ක් විතර තියාගන්න ඒක රිවිව් කරලා ඉම්ප්‍රූව්මන්ට්ස් කරන්න. අන්තිම දවස් 2 තියාගන්න අනිවාර්යයෙන්ම මේ අප්ලෝඩ් කරලා පබ්ලිෂ් කරන්න. මොකද ලේට් සබ්මිෂන් නම් ගන්නෙ නැහැ දරුවනේ. මෙතන 35 දෙනා ඉන්නවා. මතක තියාගන්න මේකේ රෙකෝඩින් එකක් මම දානවා. ඔයගොල්ලන්ගේ ලේට් සබ්මිෂන් ගන්නෙ නැහැ. දාලා තියෙන දවස 28 වෙනිදා 28 වෙනිදා රෑ 28 වෙනිදාට කලින්. ඒ කියන්නේ 27 වෙනිදා රෑ 11:59ට කලින් LMS එකට මේ හැමදේම සබ්මිට් වෙලා තිබිය යුතුයි. late submission නැහැ. ඒක තමයි final decision එක subject එකේ මම ගන්න. ඒ නිසා හැම වෙලේම submission එකේ due date එකක් තියෙනවා නම් මේක ඔයගොල්ලෝ late submission එකක් දෙනවා කියන්නේ lecturerට කරන අගෞරවයක්.
ඒක ලේට් සබ්මිෂන් එකක් දෙනවා කියන්නේ ලෙක්චරර් ටයිම් එකක් දීලා තියෙනවනේ. ඒ ටයිම් එකට අමතරව ඔයගොල්ලෝ ටයිම් එකක් අරන් දෙයක් කරනවා කියන්නේ ඔයා ලෙක්චරර්ට කරන ගෞරවයක්. මොකද අපි දන්නවා ඔයාට අවශ්‍ය ටයිම් එක මොකක්ද කියලා. ඒකට අදාළ දේවල් තමයි දාලා තියෙන්නේ. හරිද? මේ ටයිම් එක දීලා තියෙන්නේ. ඒ නිසා කොයි වෙලේවත් ඇඩිෂනල් ටයිම් එකක් අරගෙන සබ්මිට් කරන එකට මම කැමති නැහැ පර්සනලි. මම මේ ලෙක්චර් එකේ ඩිසයිඩ් කරන්නේ මොනවද වෙන්නේ කියන එක මම නිසා මම ඩිසයිඩ් කරලා තියෙන දේ තමයි මගේ ඕනම ලෙක්චර් එකක ලේට් සබ්මිෂන් ගන්නෙ නැහැ. ඒ ටයිම් එකේදී ඔයාලට සබ්මිට් කරන්න තියෙනවා නම් ඔයාලට සබ්මිට් කරන්න අවශ්‍යතාවය තියෙනවා නම් උවමනාව තියෙනවා නම් කැපවීම තියෙනවා නම් ඔයාලට අනිවාර්යෙන් මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ. ඒ නිසා ඔයා අනිවාර්යෙන් ඒක සබ්මිට් කරන්න ඕන 27 වෙනිදා රෑ 12ට කලින්. 27 වෙනිදා රෑ 11:59ට කලින් අනිවාර්යෙන්ම නැත්නම් 28 වෙනිදා රෑ 12ට කලින් අනිවාර්යෙන්ම ඔයා මේක සබ්මිට් කළ යුතුමයි. ඒ දේ ආපහු කතා කරලා නම් කියන්න එපා. අනේ සර් මේක බෑ. අනේ සර් මෙහෙම වුණා. මේ දේ අම්මට සනීප නැති වුණා. මට සනීප නැති වුණා. මේ දේවල් නම් කරන්න තියන්න එපා. සනීප නැති වුණොත් ඊට කලින් මාව දැනුවත් කරන්න. අන්තිම මොහොතේ නම් දැනුවත් කරන්න එපා. ඒක IT ඩිපාර්ට්මන්ට් එකේ නම් කරන්න බැරි දෙයක් දරුවනේ. මොකද ඕගොල්ලන්ට එන ඕනම ප්‍රශ්නයකදී මම ඕගොල්ලොත් එක්ක ඉන්නවා. නමුත් ඕගොල්ලෝ කරන වැරදි වලදී කිසිසේත්ම මම සමාවක් දෙන්නේ නැහැ. හරිද? ඒ නිසා මම දන්නවා ඕගොල්ලෝ වැරදි කරන්නේ නැහැ කියලා. නමුත් ඒ දේවල් නම් කරන්න හිතන්නවත් එපා. මොකද මම ඕගොල්ලන්ට ෆුල්ම ඕගොල්ලන්ගේ සීනියර්ස්ලාගෙන් අහන්න ඕනම ප්‍රශ්නයකට මම මැදුහත් වෙලා ඕගොල්ලන්ට පුළුවන් තරම් සාධාරණයක් අරන් දෙනවා. නමුත් ඕගොල්ලන්ගේ සයිඩ් එකෙන් ඒක වැරද්දක් නම් මම ඒ වැරද්දට අනිවාර්යෙන්ම පනිෂ් කරනවාමයි. ඒ නිසා ඒ වැරදි මම මේ වැරදි කියන්නේ එක්සෑම් පිළිබඳ වැරදි නෙමෙයි. මේ වැරදි කරන්නේ ඕගොල්ලන් ඩිපාර්ට්මන්ට් එකට ආවට පස්සේ මේ දේවල් මොකක් හරි වැරද්දක් නොවන විදිහට ඕගොල්ලෝ අනිවාර්යෙන්ම IT කරනවා කියන්නේ ඔයාගේ ලොජිකල් තින්කින් සයිඩ් එකද ඔයාගේ මොලේද අනිත් ළමයින්ට වඩා අනිවාර්යෙන් උත්තාමත්ම දියුණු ළමයි. ඒ නිසා ඕගොල්ලන්ට අනිවාර්යෙන්ම දෙයක් හිතලා හොඳට කරන්න පුළුවන් ළමයි. ඒ නිසා මම කොයි වෙලේවත් ඕගොල්ලන්ගෙන් මේ වගේ දෙයක් එක්ස්පෙක්ට් කරන්නේ නැහැ වැරද්දක් වෙන එක. හරිද? ඒ නිසා ඒක තමයි පළවෙනි එක ප්‍රොජෙක්ට් ටොපික් එක සබ්මිට් කරන එක. දෙවෙනි එක තමයි සිස්ටම් ඩොකියුමන්ටේෂන් එකක් සබ්මිට් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ඩොකියුමන්ටේෂන් එකක් හදන්න ඕන ඔයා හදන සිස්ටම් එක පිළිබඳව. In the final submission you should submit two things. One of them is the detailed report of the system. ඒ කියන්නේ final date එකේදී ඔයා සබ්මිට් කරන්න ඕන සිස්ටම් ඩොකියුමන්ටේෂන් එක සහ කෝඩ් බේස් එක. වගේ කෝඩ් බේස් එක සහ සිස්ටම් ඩොකියුමන්ටේෂන් එක සබ්මිට් කරන්න ඕන. අපි මුලින්ම සිස්ටම් ඩොකියුමන්ටේෂන් එක ගැන කතා කරමු. සිස්ටම් ඩොකියුමන්ටේෂන් එකේදී ඔයා සබ්මිට් කරන්න ඕන PDF ෆයිල් එකක්. ඔයා Word එකෙන් හදපු PDF ෆයිල් එක තමයි අවසාන PDF ෆයිල් එක මට සබ්මිට් කරන්න ඕනේ. Word එක නෙමෙයි. PDF විතරයි මම ඇක්සෙප්ට් කරන විදිහට හදන්නේ. PDF එක විතරයි ඔයා දාන්න ඕන. ඒ PDF එකේදී මෙන්න මේ කියලා තියෙන දේවල් අනිවාර්යෙන් ඉන්ක්ලූඩ් වෙන්න ඕන. ඒ වගේම තමයි documentation should be prepared to explain the entire system thoroughly. full system එකම හරියටම කියලා තියෙන්න ඕනේ හැම feature එකක්ම මොකක්ද feature එක feature එකෙන් මොකක්ද ප්‍රශ්නේ ඒකට ප්‍රශ්නෙට solution එක කොහොමද implement කරේ ඒ implementation එකේ UI එක මේක කියලා screenshot එකක් තියෙන්න ඕනේ ඔයා generate කරන user interface එකේ ඒකෙන් මෙන්න මේ දේවල් තමයි කියලා ඔයා ඒ දේවල් explain කරලා තියෙන්න ඕන ඒ හැම දෙයක්ම full explanation එකක් documentation එකේ තිබිය යුතුමයි එතකොට report එකේ තිබිය යුතුම දේවල් තමයි මේ හැම දෙයකම ඔයගලන්ට වෙන වෙනම marks හම්බ වෙනවා cover page එකක් තියෙන්න ඕනේ introduction එකක් තියෙන්න ඕන introduction එකක් කියන්නේ තව පොඩි දෙයක් මට අමතක වෙලා තියෙනවා තව දෙයක් මම ඔයගලන්ට add කරනවා table of content එක ඒ කියන්නේ ඔයගොල්ලෝ මේ දේවල් කරන එක අනිවාර්යයෙන්ම ඔයගලන්ගේ අනාගතයට හොඳ නිසා තමයි මේ හැම දෙයක්ම ඔයගලන්ට practice කරවන්නේ cover page එක තියෙන්න ඕනේ table of content ඔයගලන්ට generate කරන්න පුළුවන් word එකෙන් ඒ දේවල් ඉගෙන ගන්න table of content එක හදන්න ඕන ඒ වගේම introduction එකක් තියෙන්න ඕන ඔයගේ project එකට project එක කියන්නේ මොකක්ද කියන එක නැත්නම් මේ project එක මොකක්ද කියන එක ගැන හොඳ explanation එකක් තියෙන්න ඕනේ english වලින් මොකද subject එක english නිසා සිංහල බෑ full english විතරයි motivation මොකද online tools දෙම නැත්නම් ඔයගලන් time එක තියෙන නිසා අනිවාර්යෙන් english වලින් ඔක්කොම දේවල් කරන්න පුළුවන් මම perfect english නැත්නම් සුද්දෙක් ඉංග්‍රීසි බලාපොරොත්තු වෙන්නේ නැහැ. පුළුවන් උපරිමයෙන්ම Tamanට අවංක වෙලා කරනවා නම් එච්චරයි. මොකද ඒ දෙයක් විතරයි ඔයගලන්ට අනාගතයේදී රැඳෙන්නේ. ඒ ඉන්ට්‍රොඩක්ෂන් එක තියෙන්න ඕනේ, මොටිවේෂන් එක තියෙන්න ඕනේ. මොටිවේෂන් එක කියන්නේ ඇයි මේ ප්‍රොජෙක්ට් එක තෝරගන්න ඔයා මොටිවේට් උනේ? කතාව ෆුල් තියෙන්න ඕනේ. ඇයි මේක මොටිවේට් උනේ කියලා. ලියන්න නම් එපා මේක ෆයිනල් ප්‍රොජෙක්ට් එක නිසා සර් කිව්ව නිසා මම තෝරගත්තා කියලා. ඒ කියන්නේ ටොපික් එක ඔයා සිලෙක්ට් කරගන්න. උදාහරණයක් විදිහට හොටෙල් මැනේජ්මන්ට් සිස්ටම් එකක් නම්. ඇයි ඔයා හොටෙල් මැනේජ්මන්ට් සිස්ටම් එකක් සිලෙක්ට් කරගත්තේ?
ඔය දේ explain වෙන්න ඕනේ motivation එකේ යටතේ. ඊට පස්සේ ඔයාගේ problems, ඒ කියන්නේ problem එක සහ objectives. ඒ කියන්නේ ඇයි මේ system එක හදන්න, මොකද්ද හේතු වෙච්ච ප්‍රශ්නය සහ ඒ ප්‍රශ්නය මඩපවත්වා ගන්න ඔයා ගන්න objectives මොනවද කියන්නේ. නැත්නම් මේ මඩපවත්වා ගන්න objectives මොනවද කියන එක ඔයා කියන්න ඕන. ඒ වගේම තමයි system overview එකක් තියෙන්න ඕනේ. system එකේ මොනවද කරන්න පුළුවන් සහ system එකේ GUIs ඔක්කොම explain කරලා මම අර කලින් කිව්වා වගේ. ඒ වගේම අන්තිමේදී summary එකක් කියන්න ඕනේ. ඔයා මේ project එකේදී මොනවද ඉගෙන ගත්තේ? ඒ project එකෙන් ඔයා තව මොනවද include කරේ? ඒ වගේම මේ project එකේ ඉස්සරහට ඔයා මේ project එක කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා නම් additionally මේකට මොනවද include කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන දේවල් මේ summary එක යටතේ තියෙන්න ඕන. එතකොට ඒක submit කරන්නත් ඔයගලන්ගේ final date එක වෙන්නේ 28 වෙනිදා 27 වෙනිදා රෑ 11:59ට. ඒ කියන්නේ 28 පාන්දර තමයි ඔයාගේ final date එකයි time එක වෙන්නේ. නෑ CD එකක burn කරලා නම් එවන්න එපා නේ අම්බෝ එපා. ඔක්කොම online විතරයි submissions. මං කොයි වෙලේවත් physical submissions වලට කැමතිම නැති මිනිස්සෙක්. මං ඔක්කොම submissions ගන්නෙ digitally විතරයි. ඔයගලන්ට ඊළඟ semester එකේ නෙවෙයි second year එකේදී select කරන කට්ටියට මං කියලා දෙනවා method එකක් projects කොහොමද manage කරන්න කියලා. මං හිතන්නේ සමහර කට්ටිය අහලා ඇති git කියලා version controlling system එකක්. ඒක ගැන මං ඔයගලන්ට කියලා දෙනවා. එතකොට එදායින් පස්සේ ඔක්කොම projects අපි ඒකෙන් manage කරන්නේ. නමුත් first years ලා නිසා ඔයගලන්ට ඒක කියලා දෙන්නේ නැහැ. ඔයගලන්ට සාමාන්‍යයෙන් manage upload කරන විදිය ගැන මම පල්ලෙහාට කියලා දෙන්නේ. එතකොට code submissions එනවා. code submission එක තමයි ඊළඟ part එක. පළවෙනි part එක උනේ මොකක්ද? පළවෙනි part එක උනේ ඇත්තරම topic submission එකේ ඒක තුන්වෙනිදාට තියෙන්නේ. දෙවෙනිදා 11:59. ඊට පස්සේ අනිත් දෙකම submit කරන්න තියෙන්නේ 28 වෙනිදා. ඒ දෙකේ පළවෙනි එක තමයි system documentation එක. system documentation එකේ ඔයා අඩුම තරමේ පිටු 15ක්වත් තියෙන්න ඕන පුතේ. 12ක් මම ඔයගලන්ට දෙන්නම්. මම මේක modify කරලා ඔයගලන්ට දෙන්නම්. එතකොට මම ඒක කියන්නම් කොච්චර pages ප්‍රමාණයක් තියෙන්න ඕනද, කොහොමද මේ දේවල් තියෙන්න ඕනේ කියලා හැම දෙයක්ම ඔයගලන්ට දාලා මම තියන්නම්. මම ඒ ටික ඔයගලන්ට දාලා ඔයගලන්ට මේක අප්ඩේට් කරන්නම්. ඊට අමතරව එතෙන්දි මම කියනවා number of pages කොච්චරද තියෙන්න ඕනේ minimum. පාස් කරාට ප්‍රශ්නයක් නැහැ. minimum pages කීයක්ද තියෙන්න ඕන? font sizes මොනවද, font එක මොකක්ද වෙන්න ඕනේ, මේ හැම දෙයක්ම ඔයගලන්ට කියලා දෙනවා. ඒ නිසා මේ දේවල් මතක තියාගන්න. ඒ වගේම තමයි code submission එක තමයි දෙවෙනි part එක. code submission එකේදී code එක submit කරන්න ඕනේ 27/11:59ට කලින්. submissions submit කරද්දී ඔයා zip file එකක් zip zip files තියෙන සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ කලින් ඔයගොල්ලෝ submit කරේ නැහැ නේ. zip file එකක් තමයි submit කරන්න ඕන. zip file එක ඇතුලේ folders දෙකක් තියෙන්න ඕන. පළවෙනි folder එක තමයි code base කියන folder එක. දෙවෙනි folder එක runnable කියලා folder එකක් ඔයා හදන්න ඕන. මතක තියාගන්න folders දෙකේ නම ඉන්නේ code base folder එක සහ runnable කියන folder එක. code base folder එකේ ඔයාගේ ඔක්කොම code එක තියෙන්න ඕන. හරිද? ඔයා මොනවා හරි මේ හදලා තියෙනවා නම් modules, ඔයා හදපු modules තියෙනවා නම් ඒ දේවල් include වෙන්න ඕනේ. ඒ හැම දෙයක්ම include වෙන්න ඕනේ code base කියන folder එකේ. නමුත් ඒ folder එකේ අවනවශ්‍ය files කිසිම දෙයක් දාන්න එපා දරුවනේ. files තියෙන්න ඕන ඔයාගේ ඔයා හදපු files විතරයි. වෙන ඔය මේ මම ඔය පෙන්නුවේ folder එකක් venv කියලා folder එකක් පෙන්නුවේ PyCharm වලින් හදලා. අන්න ඒ folders කිසිම දෙයක් include කරන්න ඕනේ නැහැ. ඔයා හදපු files ටික හරි structure එකට තියෙන්න ඕන මේ code base කියන folder එක ඇතුලේ. ඒක තමයි පළවෙනි එක. දෙවෙනි folder එක තමයි runnable කියන folder එක. runnable කියලා තමයි folder එකේ නම එන්නේ. exe file එක තමයි ඔයා දාන්න ඕන. මේ runnable folder එක ඇතුලේ ඔයාගේ තියෙන්න ඕනේ .exe file එකක්. එතකොට මේ exe file එක මම double click කරාම මට use interface එකකින් open වෙලා මට data type කරලා ඒවා save කරලා ආපහු open ඒවා read කරලා බලන විදිහට run වෙන file එකක් තිබිය යුතුමයි. ඒක තමයි දෙවෙනි submission එක. ඒ කියන්නේ code base එකේ zip file එක ඇතුලේ තියෙන්න ඕනේ folders දෙකක්. code base folder එකේ codes ටික තියෙන්න ඕනේ. runnable folder එකේ ඔයාගේ exe file එක තිබිය යුතුමයි. හරිද? ඒක තමයි ඔයාගේ මේක ගත්තාම. එතකොට code and runnable files should be submitted to the LMS. You should not include build folders, unnecessary folders, files in the final submission. Unnecessary folders, files කිසිම දෙයක් include කරන්න එපා. හරිද?
ඒ දේවල් අනිවාර්යෙන්ම තියාගන්න. ඒ දේවල් අනිවාර්යෙන්ම මතක තියාගන්න. මොකද ඔයා මේ ගයිඩ්ලයින් එක හරියට කියවලා තේරුම් අරන් ෆලෝ කරලා නැත්නම් ඔයාට ගොඩක් ලකුණු අහිමි වෙනවා. ගයිඩ්ලයින් එකක් දෙන්නේ හැම වෙලේම මේ සබ්ජෙක්ට් එකේ විතරක් නෙමෙයි ඕනම ෆැකල්ටි එකේද කැම්පස් එකේද ඕනම එකක ගයිඩ්ලයින් එකක් දීලා තියෙනවා නම් 100% ගයිඩ්ලයින් එක ෆලෝ කරන්නම ඕන. මේ විදිහට කියලා තියෙනවා නම් ෆෝල්ඩ් එකේ 9 ඉඳන් හැමදේම හැම විදිහටම හරි විදිහට තියෙන්න ඕන. මොකද ඩිසිප්ලින් කියන දේවල් අනිවාර්යයෙන්ම ලස්සනට මැනේජ් කරලා දැම්ම පුරුදු වුණොත් තමයි ඔයාට ඉස්සරහට ඒ හැම දෙයක්ම ලස්සනට මැනේජ් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒ දෙයක් දැන් ඉඳන්ම පුරුදු වෙන්න ඒව හරියට මැනේජ් කරන්න. ඊට පස්සේ තුන්වෙනියට තියෙනවා primarily marks will be allocated to the implementation and UI. ඔයාගේ කෝඩ් එකට සහ ඔයා හදන use interface එකට තමයි වැඩිම marks allocate වෙන්නේ. නමුත් additionally marks will be awarded to the below points. ඒ කියන්නේ මේ codes මේ දේවල් වලට marks තව additionally allocate වෙනවා. එතකොට ලකුණු 40න් නම් කීයෙන් හරි බෙදෙන විදිහට ඒ ලකුණු වලින් මම ලකුණු ප්‍රමාණයක් allocate කරනවා. ඔයාගේ coding standards ඔයා කොහොමද පාවිච්චි කරන්නේ සහ මම උගන්වලා තියෙන features කොහොමද ඔයා පාවිච්චි කරන්න කියලා මේකට ආවහම final project එකට ආවහම මම උගන්වලා තියෙන දේවල් පාවිච්චි කරලා තියෙනවද කියන එක දේ අනුවත් ඕගලන්ට ලකුණු හිමි වෙනවා. එහෙනම් ඔන්න ඔය ටික තමයි ඔයා අනිවාර්යෙන්ම දැනගන්න ඕන ෆයිනල් ප්‍රොජෙක්ට් එකට ආවහම. මේ ටික විතරයි ඔයගලන් ගයිඩ්ලයින් එකේ තියෙන්නේ. මම ගයිඩ්ලයින් එක අප්ඩේට් කරලා අද දවසේදී අප්ලෝඩ් කරනවා. එතකොට ඔයගලන්ට පුළුවන් ඒක ෆලෝ කරලා වැඩ ටික කරගන්න. රිමිදු කිසි ප්‍රශ්නයක් නැහැ. Visual Studio පාවිච්චි කරනවා නම් ඉෂුව එකක් නැහැ. ඔයා කැමති IDE එකක්වත් text editor එකක්වත් පාවිච්චි කරන්න පුළුවන් කිසිම ඉෂුව එකක් නැහැ. පයිජාම වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේ ගයිඩ්ලයින් එක පිළිබඳව ඔයගලන් නොතේරුණු කරුණක් තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. මම මේක ඔයගලන්ට එක්ස්ප්ලেইন කරෙත් ඔයගොල්ලෝ ෆස්ට් ඉයර්ස්ලා නිසා නැත්නම් ඔයගොල්ලෝ වෙන දෙයක් කරයි කියලා හිතලා නමුත් ඊට පස්සේ ඔයගලන්ට මේ වගේ දේවල් එක්ස්ප්ලেইন කරන්න නැහැ. මොකද මේ දේවල් ඔයගොල්ලෝ තනියෙන් තේරුම් අරගෙන කළ යුතු නිසා. මීට අමතරව යම් කිසි දෙයක් තියෙනවද තේරිච්ච නැති දෙයක් කිසි ප්‍රශ්නයක් නැහැ. මයික් එක ඔන් කරලා හරි අහන්න පුළුවන්. කාටවත් ප්‍රශ්නයක් නැද්ද? නැත්තම් කට්ටියම බය වෙලා දින්නේ. බය වෙන්න දෙයක් නැහැ. මාසයක කාලයක් තියෙනවා ඔයගලන්ට මේක කරන්න. මම හිතනවා මම මේක එක්ස්ප්ලেইন කරපු එක ඔයගලන්ට ප්‍රශ්නයක් නැහැ කියලා මේක පිළිබඳව. ඊට පස්සේ මට කියන්න තියෙන්නේ good luck කියලා තමයි ඔයගලන්ට හොඳට එක්සෑම් එක කරන්න. ඔයගොල්ලෝ හොඳට එක්සෑම් එක කරොත් අනිවාර්යෙන් ඔයගලන්ට හොඳට ලකුණු ලැබෙනවා. බය වෙලා නම් එක්සෑම් කරන්න බෑ. ඕක නෙමෙයි. A level උනත් ඔයා බය වුණා නම් ඔයාට එක්සෑම් එක කරන්න බෑනේ. ඒ නිසා බය කියන දේ නම් කියන්නේ බොරුවක් නේ. ඔයා බය කියන දේ ඇති කරගත යුතු දෙයක් නෙමෙයි. ඕනම එක්සෑම් එකක් ඉතින් මෙහෙම තමයි. මොන ඩිපාර්ට්මන්ට් එකේ වුණත් මොන කැම්පස් එකේ වුණත් එක්සෑම්ස් නම් මෙහෙම තමයි දරුවනේ ඉතින්. ඒ නිසා මම ගයිඩ්ලයින් එකකුත් ඔයගලන්ට දීලා තියෙනවා. සාමාන්‍යයෙන් ඔයගලන්ට ගයිඩ්ලයින් එකක්වත් නැතුව මේ වගේ සබ්ජෙක්ට්ස් දෙන්නේ කැමති විදිහට කරන්න. මොකද ඒගොල්ලෝ එතකොට හිතලා තමයි මේ දේවල් කරන්නේ. නමුත් මම ඔයගලන්ට ගයිඩ්ලයින් එකක් දෙන්නේ ඔයගලන්ට තවත් මේක ලේසි කරන්න. ඒ නිසා මේ දේවල් වලින් පුළුවන් උපරිමයෙන්ම ප්‍රයෝජනෙ අරගෙන වැඩ ටික කරගන්න. බය වෙන්න නම් දෙයක් නැහැ ඉතින්. ඒ නිසා බය වෙන්නේ නැතුව කරන්න ඕන. ඔගොල්ලෝ දන්නවද ඇත්තටම මේ බය දන්නේ නැති එක නම් ඉතින් පසුඳු මට කරන්න දෙයක් නෑ. මම ඔයගොල්ලන්ට උගන්වන්න පුළුවන් උපරිමයෙන් ඉගන්නවා. ඒක ඔයගොල්ලන්ගේ අතේ තමයි තියෙන්නේ. ඒක ඉගෙන ගන්නවද නැද්ද කියන එක.
ලොකු එකක් කියන්නේ මේක මේ ප්‍රොජෙක්ට් එක ඇත්තටම මම දෙන්න හිතුවට වඩා ඉතාමත් පොඩි ප්‍රොජෙක්ට් එකක්. ඊට වඩා මම ලොකු ප්‍රොජෙක්ට් එකක් දෙන්න හිතුවේ මොකද ඔයගොල්ලන්ගේ සීනියර්ස්ලට දුන්නේ මීට වඩා 3 ගුණයක්වත් ලොකු ප්‍රොජෙක්ට් එකක්. මාසයක් ඇතුළත කරන්න 3 ගුණයක් මාසයක් නෙවෙයි සති දෙකක් ඇතුළත කරන්න 3 ගුණයක් ලොකු ප්‍රොජෙක්ට් එකක් දුන්නේ. ඒ ප්‍රොජෙක්ට් එකේ හැමෝම හරියටම කරා. හැමෝටම වගේ ඒස් තිබ්බා. ඔයගොල්ලන්ගේ සීනියර්ස් ලේ දේ කරා නම් ඔයගොල්ලන්ට බැරි වෙන්න හේතුවක් නැහැ. ඔයගොල්ලෝ බෑ කියලා හිතුවොත් ඉතින් බෑම තමයි. මෙච්චර ලොකු දෙයක් කොහොමද කරන්න කියලා හිතුවොත් බෑම තමයි. ඒ නිසා try එකක් දෙන්න. අපි බලමු ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ කොහොමද කරන්න කියන එක. එහෙනම් මම මෙතනින් ලෙක්චර් එක නවත්තනවා. ඊට කලින් මම චූටි දෙයක් ඔයගොල්ලන්ට මේක නන්නම් මේක මම ඔයගොල්ලන්ට මේ පොඩ්ඩක් මතක් කරන්න කියලා තිබ්බේ. හරි මේක පේනව නේද? ලෙක්චර් එකමයි. මේකේ අන්තිමට තිබ්බ පාර්ට් එකක් මට ඔයගලන්ට එක්ස්ප්ලেইন කරන්න බැරි වුණා. මෙන්න මේ පාර්ට් එක. මේකේ ප්‍රොජෙක්ට් එකේ අර ඔක්කොම තියෙනවනේ ඔයාලට මේ යූස් ඉන්ටර්ෆේස් එක ඩෙවලොප් කරන්න, යූස් ඉන්ටර්ෆේස් එක හදන්න, භාවිතා කරන්න පුළුවන් දෙයක් තමයි මෙන්න මෙතන දාලා තියෙන්නේ. ඒක ඔයාලට කිවි යූස් කරන්න පුළුවන් නැත්නම් ටිකින් එක යූස් කරන්න පුළුවන්. PyQt යූස් කරන්න පුළුවන් නැත්නම් PyGUI ඔය පැකේජස් 4ට අමතරව තවත් පැකේජස් තියෙනවා. ඒ පැකේජස් වලට පාවිච්චි කරලා යූසර් ඉන්ටර්ෆේස් එක ඩෙවලොප් කරන්න පුළුවන්. කිවි එක ගොඩක් කට්ටිය පාවිච්චි කරනවා. මොකද කිවි එක ගොඩක් ලේසි කියලා යූසර් ඉන්ටර්ෆේස් එක ඩෙවලොප් කරන්න. ඒවා try කරලා බලන්න. ඔයගොල්ලෝ කැමති පැකේජ් එකක් පාවිච්චි කරලා ෆයිනල් ප්‍රොජෙක්ට් එකේ UI එක බිල්ඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් ඔය ටික තමයි මට කියන්න තියෙන්නේ. ප්‍රොජෙක්ට් එකක් මට ඉතින් හැමදේම අකුරෙන් අකුර කියන්න බෑ. ඔක පොඩ්ඩක් ඔයගොල්ලෝ තනියෙන් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න. ප්‍රොජෙක්ට් එකක් කියන්නේ ඔයාලට තියෙන මොකක් හරි දෙයක් කියන්නේ මම නිකන් අර සාමාන්‍ය ප්‍රශ්නයක් ඔයාලට දෙන්නේ. මෙන්න මේ ප්‍රශ්නේ මේකේ ඔයා කරන්න ඕනේ මෙන්න මේ දේ කියලා. ඒ වගේ තමයි ප්‍රොජෙක්ට් එකේ කියන්නේ ඔයා හොටෙල් මැනේජ්මන්ට් සිස්ටම් එකක් නම් ඔයා හොටෙල් එක මැනේජ් කරන ෆුල් සිස්ටම් එකක් හදන්න ඕන. ෆුල් සිස්ටම් එකක් කියන්නේ මම කියන්නේ හැම තියෙන හැමදේම ඉන්ක්ලූඩ් කරන්න කියලා. අර වගේ මම දීලා තියෙන ගයිඩ්ලයින්ස් වලට අනුව අඩුම ගානේ ෆීචර්ස් 3ක්වත් තියෙන ප්‍රොජෙක්ට් එකක් හදන්න ඕන. ඒක කට්ටිය ඉන්ටර්නෙට් එකෙන් හොයලා කරන්න. ඔයගලන්ට ඉන්ටර්නෙට් එක හොයලා කරන්න කියන්නේ කෝඩ් එක කොපි කරන්න නෙමෙයි. ප්‍රොජෙක්ට් එකක් කියන්නේ මොකක්ද? දන්නේ නැති දේවල් හොයන්න. මොකද මම හැමදේම ඔයගලන්ට කියලා දීලා තේරුමක් නැහැ. මම කියලා දෙන්නෙත් නැහැ. කියලා දීලා තේරුමක් නැහැ. මොකද at the end of the day ඔයගොල්ලෝ තමයි මේ හැමදේටම ෆේස් කරන්නේ. මට දුර්වල ළමෙක් හදලා තේරුමක් නැහැනේ. ඒ නිසා මම ඔයගොල්ලන්ව දුර්වල කරන්නේ නැහැ. ඔච්චර තමයි ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. එතනින් එහාට අනිවාර්යෙන් තනියෙන් ඉගෙන ගන්න ඕන ওই දේවල් ටික. එහෙනම් මම ලෙක්චර් එක නවත්තනවා. මේක තමයි මම කලින් කිව්වා වගේ අපේ අන්තිම ලෙක්චර් එක. මම තව ටිකකින් මේකේ රෙකෝඩින් එක දාන්නම් LMS එකට සහ ස්ලයිඩ්ස් ටික. එතකොට ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. සහ ඊට අමතරව ඇඩිෂනලි දන්නේ නැති දේවල් තියෙනවා නම් assistant lecturers ලා ඉන්න assistant lecturers ලාට කතා කරලා ඔයගලන්ට අහගන්න පුළුවන් concepts wise ඒ වගේ දේවල් කෝඩ් කරන දේවල් ගැන දේවල් ඔයගොල්ලෝ තනියෙන් ඉගෙනගෙන කරන්න ඕන. මොකද මේ දේවල් ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම කළ යුතු නිසා. මොකද ඔක කරන්න ගත්තට පස්සේ ඔයගලන්ට තේරෙනවා අයියෝ මේක හරි ලේසි දෙයක් නේ කියලා. දැන් තමයි ඔය අමාරුයි කියලා අඬන්න හදන්නේ. එහෙනම් මම අද ලෙක්චර් එක නවත්තනවා. කට්ටියටම සුබ පතනවා එක්සෑම් එකට හොඳට කරන්න. එහෙනම් good luck. Thank you, sir. Thank you, sir.